හරි. ආයිබෝන් පුතේ. අපි වෙන්දා බ්‍රහස්පතින්දා දවසේ නේද මුණ ගැහිලා පන්ති එකේ පටන් ගත්තේ. කල් දැනුම් දෙන්න වෙලාවක් තිබුණෙත් නැහැ. ශනිකව පන්ති නතර කරා. ඊට පස්සේ ඔබට සංවේදන ක්‍රම ඔස්සේ දන්වලා දැන් විධිමත් මෙන් ඉදිරියට දිගටම සෙනසුරාදා 8:10 පන්ති පවත්වන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඔන්ලයින් තිබුණත් ඔන්ලයින් නැතුව පස්සේ පන්ති පටන් ගත්තේ දවසක උනත් සෙනසුරාදා උදේ 8:10 ඉරිදා උදේ 8:10 වගේ කණ්ඩායම් දෙකක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔන්ලයින් එකේ මේ සාමාන්‍ය පන්ති පටන් ගත්තට පස්සේ. එතකොට ඉරිදා පන්ති පස්සේ කතා කරමුකෝ. එතකොට පුතේ දැන් අපි මේ වගේ අවස්ථාවලදී ඔයගොල්ලන්ට ශනිකව තොරතුරු දන්වන්නේ අපේ WhatsApp group එක හරහා. එතකොට මම දකින හොඳ ලක්ෂණයක් තියෙනවා ඔබේ පන්තියේ ළමයි ඒ WhatsApp group එකෙන් හිතමනාප left වෙන්නේ නැහැ. දැන් සමහර ළමයි ඉන්නවා සමහර group වලදී මේ අක්කගේ ෆෝන් එකෙන් ඉන්නේ. අක්කත් එක්ක තරහ වුණාම අක්කා මේවා left කරනවා. ආයෙ එකතු වෙන ඒ වගේ තියෙනවා. දැන් මේ ළමයි හිම නැහැ හොඳටම හිටියා කට්ටිය. එතකොට පුතේ අපි ගිය සතියේ නතර කරේ මතකද? ටියුට් එකේ දැන් මේ ටියුට් සෙට් එක අතේ තියෙන්න ඕනේ. මේක අපේ සිලබස් එක ආවරණය කරන ටියුට් එක. මේක ප්‍රශ්න උත්තර පොත. තව පහුගිය විභාග ප්‍රශ්න උත්තර පොතකුත් මන් දුන්නා කට්ටියට. ඒ සියල්ල දැන් ළඟ තියෙන්න ඕනේ. හරි? අපි මේ ටියුට් එකේ ගිය සතියේ මොනවද කතා කරේ? ඉක්මනට යන්න පිටු අංක 12ට. පිටු අංක 12 අපි ඒව කරා නේද? නමුත් සමහර දරුවෝ කීප දෙනෙක් කියනවා අද ඉස්සලම සම්බන්ධ වෙලා තියෙනවා. මම දන්නවා ඒගොල්ලෝ O level මට කතා කරානේ O level කොමස් කරා. මොකද ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. ඊට පස්සේ සමහර අය ඒටිත් පන්ති යන අය. ඒතර ඒගොල්ලෝ මේවා දන්නවා. හරි? බලමු අපි ආර්ථිකයක් කියන කුමක්ද කියලා කතා කරා. මතකයි නේද? අපි කිව්වා මොකක්ද? ඔය බලන්න විනාඩියක්. මොකක්ද අපි කිව්වේ? සමාජයක් තුළ විවිධ සංවිධාන තියෙනවා කිව්වා. ලෝකේ විවිධ සංවිධාන තියෙනවා කිව්වා. ඔය ගමේ සමිති කියන්නේ සමිති සමාගම් කියන්නේ නේද? ඒ වගේ සමාජයක් තුළ විවිධ සමිති සමාගම් තියෙනවා කිව්වා. ඒ සමාගම් ප්‍රාදේශීය වශයෙන් තියෙනවා කිව්වා. ගමේ ග්‍රාම සංවර්ධන සමිතිය ගමට තියෙන්නේ. නේද? ගමේ අවමංගල්‍යාධාර සමිතිය. කටවහරට කියන්නේ මරණාධාර සමිතිය කියලා. ඒක තියෙන්නේ ගමේ. ක්‍රීඩා සමිතිය ගමේ තියෙනවා කිව්වා. නේද? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ජාතික භික්ෂු පෙරමුණ කිව්වොත් මුළු රටේම කුවා තියෙන්නේ. ඒවත් සංවිධාන. මේ ගිය සතියේ කරා මේවා. ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කිව්වොත් ජාත්‍යන්තර රතකුරුස සංවිධානය කිව්වොත් ඒවා ජාත්‍යන්තරව තියෙන්නේ. එහෙනම් වාක්‍ය දෙක කීපකින් කිව්වොත් ලෝකේ විවිධ සංවිධාන තියෙනවා. ඒවා ජාත්‍යන්තර මට්ටමින් තියෙනවා, ජාතික මට්ටමින් තියෙනවා, ප්‍රාදේශීය මට්ටමින් තියෙනවා. අපි කිව්වා මේ සෑම සංවිධානයකටම මේ සෑම සමිතියකටම මේ සමාගමකටම අරමුණක් තියෙනවා කිව්වා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරමුණ තමයි තුන්වෙනි ලෝක යුද්ධයක් ඇතිවන එක වළක්වන එක. සමහර විට O level පන්ති වලදීම කියා දීලා ඇති ලෝක සාමය කියලා. ඔව් තුන්වෙනි ලෝක යුද්ධයක් ඇතිව වළක්වන එක ලෝක සාමය. ජාත්‍යන්තර රතකුරු සංවිධානයේ අරමුණ තමයි යුද්ධයෙන් විපතටපත් වෙච්ච මේ සහන සැලසීම. ඊගාට එක්සත් ජාතික පක්ෂයේ අරමුණ ඒ ජාත්‍යන්තර සංවිධාන. එක්සත් ජාතික පක්ෂයේ අරමුණ තමයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ සමස්ත ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙච්ච පක්ෂයක්. ලංකාවේ තියෙන පළවෙනි දේශපාලන පක්ෂය මත විදිහට පළවෙනි හෝ දෙක
එක්සත් ජාතික පක්ෂය එකම තියෙන සමාජ පක්ෂය වෙන්න ඇති. කොහොමද මේ එක්සත් ජාතික පක්ෂයේ අරමුණ තමයි රටේ ධනවාදී ආර්ථික ක්‍රමයක් පවත්වාගෙන යාම. දැන් අය ජනතා විමුක්ති පෙරමුණ පෙරටුගාමී පක්ෂය ඒගොල්ලන්ගේ සමාජික රටේ අස්සක් මුල්ලක් නැර ඉන්න ඒගොල්ලන්ගේ. එයාලගේ අරමුණ තමයි ලංකාවේ සමාජවාදී ආර්ථිකයක් පවත්වාගෙන යාම. ඒගොල්ලෝ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඒව දෙන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පක්ෂවල අරමුණ තමයි ලංකාවේ මිශ්‍ර ආර්ථිකයක් පවත්වාගෙන යාම. බල ඒවේ අරමුණු තියෙනවා. ගමේ ග්‍රාම සංවර්ධන සමිතියේ අරමුණ තමයි ගම සංවර්ධනය කරන එක. අවමංගල ආධාර සමිතියේ අරමුණ තමයි මරණයකදී උදව් කරන එක. එහෙනම් ඒ සෑම සංවිධානයකටම පුතේ අරමුණක් තියෙනවා. ආර්ථිකයක් කියලා කියන්නේ සංවිධානයක්. මේ ආර්ථිකය කියන සංවිධානය කොහොමද තියෙන්නේ? අපි කවදාවත් කියනවද අවිස්සාවෙල්ලේ ආර්ථිකය කියලා? නෑ. අපි කියන්නේ නුගේගොඩ ආර්ථිකය කියලා. අපි කියන්නේ ඇහෙලියගොඩ ආර්ථිකය කියලා. අපි කතා කරන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය, ඉන්දියන් ආර්ථිකය. එහෙම නැත්නම් රුසියන් ආර්ථිකය. නේද? අපි කියනවානේ ලෝකයේ බලවත්ම ආර්ථිකය ඇමරිකාව. ඇමරිකාව කියන්නේ වර්තමානයේ ඒගොල්ලන්ගේ දලදේශී නිෂ්පාදනය ගත්තොත් ඩොලර් බිලියන වලින් ගත්තොත් ඩොලර් බිලියන වලින් ගත්තොත් 22000 පනලා තියෙන්නේ. 22000. ඇමරිකාව චීනය ගත්තොත් දෙවෙනි ආර්ථිකය. චීනයේ ආර්ථිකය ඩොලර් බිලියන 14000ක් දැන් 15000ක් විතර. වගේ සීමාවේ ඉන්නේ. ලෝකේ තුන්වෙනි ආර්ථිකය තමයි ජපාන් ආර්ථිකය. ඒගොල්ලෝ ඩොලර් බිලියන 5000 සීමාවේ ඉන්නේ. අපි එහෙම කතා කරන්නේ නේද? එතකොට මම මේ සතිය ඔබට ඒ ටියුට් එක දෙන්න හිටියේ. මොකද මොන ටියුට් එකද? ලෝකේ ආර්ථික වල මට්ටම්. ලෝකේ දලදේශීය නිෂ්පාදනයේ වටිනාකම අනුව බිහිකර නිෂ්පාදනය අනුව ලෝකේ රටවල් පිළිවෙලට ශ්‍රී ලංකාව කොහෙද ඉන්නේ? ඒක බුද්ධල ආදායම අනුව ලෝකේ රටවල් කොහොමද පෙළ ගැස්වීම? ශ්‍රී ලංකාව කොතනද ඉන්නේ? කියන එක. හරි? අව탁සිරු කරන්න එපා ලංකා ආර්ථිකය හොඳ ආර්ථිකයක්. අපි අර පොඩි කල්පනාකරන අර්බුද තියෙනවා. ඒ ඇරුණාම ලංකා ආර්ථිකය හොඳ ශක්තිමත් කරන්න පුළුවන් ආර්ථිකය. ඕන තරම් කවුරු විනාශ කරත් ශනිකව නැගී සිටින්න පුළුවන් අයෝමය ශක්තියක් තියෙන සම්පත් වලින් අනුවන ආර්ථිකයක් මේක. හරි? ශ්‍රී ලංකාව ඔබමා ජීවත් වෙන රට. පැත්තකින් තියමුකෝ. එතකොට මම කියපු කතාවේ සාරාංශය මේකයි. ලෝකේ හැම රටකම සංවිධාන තියෙනවා. ඒවා ජාත්‍යන්තරයි, ජාතිකයි, ප්‍රාදේශීයයි. ඒ සෑම සංවිධානයකටම අරමුණක් තියෙනවා. එතකොට ආර්ථිකය කියන්නේ ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන සංවිධානයක්. ආර්ථිකයේ අරමුණ තමයි මිනිසුන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිපදවන එක. දැන් රජයේ අරමුණ මොකද්ද? රජයේ අරමුණ මොකද්ද? රජයත් ක්‍රියාත්මක වෙන්නේ ජාතික මට්ටමේ. ශ්‍රී ලංකා ජන රජය නේද? ඉන්දියානු ජන රජය. ඔව් පාකිස්තානු ඉස්ලාමීය ජන රජය. ඒතර රජය ක්‍රියාත්මක වෙන්නේ ජාතික මට්ටමේ. රජයේ අරමුණ තමයි නීතිය හා සාමය රකින්න එක. රජයේ අරමුණ මොකද්ද? නීතිය හා සාමය රකින්න එක. ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ ජාතික මට්ටමේ. ආර්ථිකයේ අරමුණ තමයි මිනිසුන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිපදවන එක. මිනිසුන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිපදවන එක. සමාජයකට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිපදවන්න අදාළ සමාජයේ ගොඩනගා ඇති සංවිධානය තමයි ආර්ථිකය කියන්නේ. සමාජයට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිපදවන්න අදාළ සමාජයේ බිහි කර ඇති සංවිධානට කියන මොකක් කියලාද පුතේ? ආර්ථිකය කියලා. හරි? එතකොට ඒක මම 12 වෙනි පිටුවේ කතා කරලා තියෙනවා. නේද? ඒතර මොකද තව කිව්වේ අපි? ආර්ථිකය ක්‍රියාත්මක වෙද්දී ප්‍රධාන ක්‍රියාවලි තුනක් තියෙනවා. නිෂ්පාදනය කරනවා, හුවමාරු කරනවා, බෙදා හරිනවා. නිෂ්පාදනය කරනවා, හුවමාරු කරනවා, පරිභෝජනය කරනවා නේද? නිෂ්පාදනය කරනවා, හුවමාරු කරනවා, ඒ කියන්නේ බෙදා ගන්නවා, පරිභෝජනය කරනවා. අපි ඒවා ගිය සතියේ කතා කරා. අද සම්බන්ධ වෙන දරුවන්ට මම ඉදිරියේ සති මැද Zoom ක්ලාස් දෙකක් දාලා ඒ ටික මුල ඉඳලා අයි කරලා දෙනවා කට්ටියට. එතකොට ඒ කොටස ආවරණය කරගන්න පුළුවන්. පැහැදිලි නේද? මේ Zoom තාක්ෂණයෙන් කරන වීඩියෝ ටික මගේ YouTube එකටත් මම දානවා. ඒක ප්‍රයිවට් කරලා තියෙන්නේ. මගේ දරුවන්ට විතරයි බලන්න පුළුවන්.
අනික් අයට බලන්න බෑ. එතකොට එතකොට මොකද්ද ඒ හරහා වුණත් බලන්න පුළුවන්. ඒකෝන් සමන්ත ජයසූරිය කියලා ගහපුවම දැන් ඔබේ ඊමේල් එකට මම ඒ තොරතුරු දිලංක ඔබට ලබා දෙයි. හරි? මම දැක්ක පහුගිය දවස්වල දිලංක සෑහෙන මහන්සි වෙනවා මේ ඔයගලන්ට මේකට සම්බන්ධ කරගන්න විස්තර කරන්න. අර දිලංකත් මේ අවදී කාර්ය බහුලයි කැම්පස් පටන් අරගෙන ප්‍රශ්න තියෙන එකයි. මොන හරි ගැටලුවක් තියෙනවා නම් දිලංක අයියගේ නම්බරේ තියෙනවා කතා කරලා ඕන දෙයක් අහගන්න පුළුවන්. හරි? එතකොට අපි මේක කතා කරා ගිය සතියේ. නේද? ඊට පස්සේ ගියා 13 වෙනි පිටුවට. 13 වෙනි පිටුව යන කට්ටිය. මේවා ඒක ලේසි කට්ටිය. මම උගන්වන කලින් මට ඉගෙනනවා එදා පන්තියේ ළමයි. ඇයි BS සර් කියා දීලා තියෙනවනේ ඒවා. නේද? එතන බලන්න මොකද කිව්වේ කියලා. අවශ්‍යතා සහ උවමනා. නේද? අවශ්‍යතා සහ උවමනා. මම ඒක නම් වැඩිපුර කෑ ගහන්නේ නැහැ. කෙටියෙන් ඉවර කරනවා. අවශ්‍යතා කිව්වේ කිසියම් පුජ්‍යලයක් සමාජය තුළ ජීවත් වෙනකොට අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕනේ ඒවා. නැතුව බැරි ඒවා. අවශ්‍යතා කියනවා. කිසියම් පුජ්‍යලයක් සමාජය තුළ ජීවත් වෙනකොට අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන දේවල් පුතේ අවශ්‍යතා කියනවා. මේ අවශ්‍යතා තියෙන සීමිත ප්‍රමාණයක්. නේද? අවශ්‍යතා අපිට තියෙන සීමිත ප්‍රමාණයක්. අපි කිව්වා ඒවා. මේ අවශ්‍යතා සීමිත ප්‍රමාණයක් වුණා තියෙන්නේ. නේද? අපට සමාජයක් තුළ ජීවත් වෙන්න නම් මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙන්න නම් අවශ්‍ය අවම දෑ තමයි අවශ්‍ය දෑ තමයි අපි මොකද මේ අපි අවශ්‍යතා needs කියලා කතා කරේ. නේද? මොනවද අවශ්‍ය වෙන්නේ? එක අපි කිව්වා ආහාර කියලා. ආහාර පාන. නේද? දෙක අපි කිව්වා ආහාර පාන. ආහාර පාන කිව්වහම මේ කෑමයි බීමයි දෙකම තියෙනවා. දෙක වස්ත්‍ර. මම දැකලා තිනවා O level ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන පොතේ ඇඳුම් කියලා දාලා තිනවා. කමන්නේ ඒකේ පොඩි ළමයින්ටනේ. උසස් පෙළේ ඇඳුම් කියලා ලියන්නේ අපි වස්ත්‍ර කියලා ලියන්නේ. ඒ පොඩි සංශෝධන තියෙනවා. නේද? වස්ත්‍රය. ඊගාවට මම දැක්කා මේ පොතේම තියෙන ඒ පොතට බැරි නෑ. ඒ ළමයින්ට ගැළපෙන විදිහට ඒ දාලා තියෙන්නේ. ඒ පොත් හදන්නේ හොඳ ප්‍රඥයෝ. ඒ ළමයින්ගේ බුද්ධි මට්ටම ගැන අවබෝධයක් තියෙන අය. ඒ ළමයින්ගේ බුද්ධි මට්ටමට ඒ වයසට නේ ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. උසස් පෙළේ තව පොඩ්ඩක් එහාට යන්න ඕන. හරි? එතකොට වස්ත්‍ර, වාසස්ථාන. නේද? වාසස්ථාන. කෑව බිව්වා, ඇඳා, ඉන්න තැනක් තියෙනවා. තව මොනවද ඕනේ? සෞඛ්‍ය. සෞඛ්‍ය මට්ටම. ඊගාවට ආරක්ෂාවක් ඕනේ. මේ සියල්ල කරන්න රැකියාවක්. සේවා නියුක්තියක් ඕනේ. ඉතින් ඔයගේ අපි ටිකයි ලිව්වේ මූලික අවශ්‍යතා ටික අපි කතා කරගෙන ඉස්සතේ. අපට මේවෙන් ඕනේ එකක්ද සමස්තයද? සමස්තය. අද අපට මොකක්ද ඉෂ්ට වෙලා නැත්තේ? අපේ ගෙවල් වල බත බුලතින් පිරීලා කණ්ඩ බොණ්ඩ තියෙනවා. ඔයගොල්ලන් අඳින්න ඇඳුමක් තියෙනවනේ. නේද? දැනුත් ඇඳගෙන ඇඳුම් වස්ත්‍ර තියෙනවා. නේද? ඉන්න තැනක් තියෙනවා ඔයගොල්ලන්ට. මොකද නැත්තේ? සෞඛ්‍ය. එළියට බෑලා හුස්ම ගත්තොත් බඩුම තමා. නේද? එහෙම ගිහිල්ලා තියෙනවා. අද අපිට මේක නෑ. එන්න සමාජයේ ඇත්තටම අපේ අද වර්තමානයේ ලංකාවේ නෙවෙයි සමස්ත ලෝකයේම මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සපුර ගන්න බැරි වෙලා තියෙනවා. නේද? හරි ඉස්සර අපේ රටේ ආහාර ඕන් තරම් තියෙනවා. ආහාර පාන දෙක වස්ත්‍ර තියෙනවා. නේද? වාසස්ථාන තියෙනවා. ලෝකේ ඉහළම සෞඛ්‍ය මට්ටමක් තියෙනවා. දැනුත් තියෙනවා සෞඛ්‍ය මට්ටමක් තියෙනවා. අපට තිබුණේ ආරක්ෂාවක්. කවුද කොටි සංවිධානයෙන් හැමතැනම බෝම්බ ගහනවා. කොළඹ ගියොත් කොහේ ගියොත් එන එක සුවර් නැහැ. අනේ ඒ කාලෙත් මූලික අවශ්‍යතා ඉෂ්ට වෙලා තිබුණේ අපේ. නේද? එතකොට අපේ සරත් පොල්සේක මහත්තයලා මහින්ද මහත්තයලා මේ සියල්ලම එකතු වෙලා ඒක ආරක්ෂාව මොකක් කළාද? තහවුරු කළා. නේද? එහෙනම් ඇත්තටම සරත් පොල්සේක මහත්තයලා මහින්ද රාජපක්ෂලා ගෝඨාභය මහත්තයලා කරලා තියෙන අපේ මූලික අවශ්‍යතා ඉෂ්ට කිරීම. නේද? අපේ මූලික අවශ්‍යතා ඉෂ්ට කිරීමක් කරලා තියෙන්නේ. පැහැදිලි නේද මං කියපු දේ? ඒතර මේ අවශ්‍යතා සපුරා ගැනීමට භාවිතා කරන උපක්‍රමය ක්‍රමවේදය ස්වරූපය තමයි මොකද්ද කියන්නේ? උවමනා කියලා කියන්නේ. මේ අවශ්‍යතා සපුරා ගන්න ආකාරය මම වැඩිපුර කතා කරන්නේ නැහැ. මෙතන ඉන්න ඔක්කොමලා මේක දන්නවා. නේද? එතකොට මම ඔය ටියුට් එකෙත් දාලා තියෙනවා. අපි හැමෝටම වස්ත්‍රයක් ඕනේ.
වස්ත්‍ර කියන උවමනාව සපුරා ගන්න එක එක අය භාවිතා කරන ස්වරූප වෙනස්. හාමුදුරුවෝ සිවුරක් ඕනේ. පල්ලිය පාදරට තව ඇඳුමක් ඕනේ. අපේ හමුදාවට තව ඇඳුමක් ඕනේ. පොලිසිය මහත්තුරුන්ට තව ඇඳුමක් ඕනේ. නේද? කාන්තාවන්ට තව ඇඳුමක් ඕනේ. පිරිමින්ට තව ඇඳුමක් ඕනේ. තරුණ වයසයට තව එකක්. එහෙ විවිධයි. අවශ්‍යතා සීමිතයි කිව්වා, උවමනා සීමිතයි කිව්වා. මම ඒ ගැන නම් කෙටියෙන් කතා කරේ. හැබැයි උවමනා කියන ඒවා නිරන්තරයෙන් වර්ධනය වෙනවා කිව්වා. 14 වෙනි පිටියේ මම දාලා තියෙනවා. බලා ගන්න. මොනවා හරහාද උවමනා වර්ධනය වෙන්නේ? ඔව් 14 වෙනි 1 2 කියලා දාලා තියෙනවා. බලා ගන්න. මොකද්ද මේ වෙළඳ ප්‍රචාර හරහා? නේද? වෙළඳ ප්‍රචාරණය කියන්නේ මිනිස්සුන්ගේ මනස විකෘති කරන ත්‍රස්තවාදයක් පුතේ. මම ට්‍රැක් අවුට් වෙලා කතා කරන්නේ. ලංකාවේ කන්න ඕන දේවල් බොන්න ඕන දේවල් මොනවද කියලා ඇහුවොත් වෙළඳ ප්‍රචාරණ හරහා කියන්නේ නැති හැම දෙයක්ම හොඳයි. ලංකාවේ ප්‍රමිතිය තියෙන්නේ මොනවද කියලා ඇහුවොත් එහෙම SLS ප්‍රමිතිය ආයතනයේ දින නැති ඔක්කොම හොඳයි. හරි? එහෙම නේද? ඒ ලංකාවේ ඇති පස්සේ කතා කරමුකෝ අපි ඒවා පන්තියට ආවට පස්සේ නේද? ඒතර පුතේ මම කියන්න ආවේ අපේ උවමනා විවිධ සමාජය තුළ નિરાයාසයෙන් වර්ධනය වෙනවා. ඊයේ රෑ තිබිච්ච උවමනා නෙමෙයි අද උදේ තියෙන්නේ. අද උදේ වෙනකොට තිබිච්ච උවමනා නෙමෙයි 10 වෙනකොට තියෙන්නේ. ඇයි? ටීවී එකේ එක එක ඒවා පෙන්නනවා. Facebook එකේ දාන වැඩ මෙන්න මේවා තියෙනවා කියලා. අපට ඒව උවමනා වෙනවා. ප්‍රචාරය හරහා නේද? අපිට පෙන්නනවා මොනවද? නම නම් කියන්න හොඳ නමුත් ලව්ලි ගාපුවාම සුදු වෙනවා. කොච්චර සති 6කින් සුදු වෙනවා. ටීවී එකේ දානවා සති 6න් සුදු වෙන විදිහේ ඇඩ් එකක්. ගෑල්ලා මේකේ ෆොටෝ එකක් අරගෙන ලස්සනට මේ ඇඩ් එඩිට් කරලා හදලා දානවා. ඉතින් අපේ ඇටත් ඒක ඕන වෙනවා. නේද? සත්‍ය කතාව ඒකනේ. ප්‍රචාරය හරහා උවමනා වැඩි වෙනවා. දෙක සමාජ පරිසරය හරහා. ඔයක තියෙනවා මම ලියන්නේ ඒවා. යාළුවන්ගේ මේ යාළුව අපි අනුකරණය කරනවා. සමාජයේ කොහේ හරි මෙන්න කෙනෙක් කරනවා අපි අනුකරණය කරනවා. ඒ හරහා උවමනා වැඩි වෙනවා. මේ නව තාක්ෂණයේ හින්දා උවමනා වැඩි වෙනවා. නේද? බාර කට්ටිය පිටු අංක 14 මන් දාලා ඇති මේ ටියුට් එකේ පිටු අංක 14 දාලා ඇති මේ මැද හරිය. උවමනා වර්ධනය වීම සඳහා බලපාන සාධක මොනවද? කියලා දාලා ඇති. නේද? එක ලියාගත්තේ නැති දරුවෝ ලියා ගන්න. උවමනා වර්ධනයට බලපානවා මොකද? වෙළඳ ප්‍රචාරණ. දැන් අල්පෙන් සම්බන්ධ වන අය. වෙළඳ ප්‍රචාරණ බලපානවා. ප්‍රචාර හරහා අපි උවමනා වැඩි වෙනවා. නේද? මේ ඔබ විතරක් නෙමෙයි මමත් එහෙමයි. ඒ ටීවී එකේ දැක්කහම ගන්න හිතෙනවා. හොඳයි කියලා හිතෙනවා. එතකොට අපි ඉල්ලුමක් බිහි වෙනවා. අංග 2 සමාජ පරිසරය යනවා. අපි ගමනක් යනකොට මොනවා හරි බඩු එල්ලලා තියෙනවා. මට ඒක ගන්න ඕන කියලා හිතෙනවා. නේද? කොහේ හරි ඇඳුමක් එල්ලලා තියෙනවා ඩමි එක. දාලා. මට ඒක හොඳයි කියලා හිතෙනවා. නේද? 2 සමාජ පරිසරයේ ඉඳ වුණා වැඩි වෙනවා. 3 අනුකරණය කරනවා අපි. අනික් අයව අනුකරණය කරනවා. නේද? 4 මොකක්ද? නව සොයා ගැනීම හින්දා. ඉස්සර 2G පස්සේ 3G දැන් 4G දැන් 5G වෙනවා. ඒ වෙන්න අපේ උවමනා වැඩි වෙනවා. නේද? ඔව්. තව රටේ ජනගහනය වැඩි වෙනකොට සමස්ත සමාජීය උවමනා වැඩි වෙනවා. එහෙනම් සමස්ත සමාජීය උවමනා වැඩි වෙන්න බලපාන සාධක මම 5ක් කිව්වා. තව තියෙනවා ප්‍රධාන 5 ඇති. එක අපි කිව්වා මොකද්ද? වෙළඳ ප්‍රචාරණ හරහා උවමනා වැඩි වෙනවා කිව්වා. වෙළඳ ප්‍රචාරකයන් ත්‍රස්තවාදයක් වගේ කිව්වා. මිනිසුන්ගේ මනස විකෘති කරනවා කිව්වා. 2 මොකද කිව්වේ? සමාජ පරිසරය යනවා. 3 අනුකරණයේ හින්දා. නැතේ ලියා ගන්න. 4 මොනවද? මේ නව සොයා ගැනීම එක්ක ෆෝන් එකට අලුත් කොටසක් එකතු කරොත් අපිට ඒක උවමනා වෙනවා. 5 රටේ ජනගහනය වැඩි වෙනකොටත් උවමනා සමස්ත සමාජීය උවමනා වැඩි වෙනවා කිව්වා. මේ වගේ උවමනා වැඩි වුණාට සමාජයේ සතු, ඔයගොල්ලන්ගේ තාත්තා සතු, ඔයගොල්ලන්ගේ අම්මා සතු සම්පත් ප්‍රමාණය වැඩි වෙනවද? නෑනේ. මං ආවේ අපි පාඩමට දැන් નિરાයාසයෙන් නිරන්තරයෙන් මිනිසුන්ගේ උවමනා වැඩි වෙනවා. අපි උවමනා කියන්නේ මොනවද?
සපුරා ගැනීමට බලාපොරොත්තු වන අසීමිත ආසාවන්නේ. සපුරා ගැනීමට බලාපොරොත්තු වන සියලු දෑ තමයි උවමනා කියන්නේ. මං වාහනයක් ගන්නවා, තට්ටු තුනේ ගියක් හදනවා, ගෙදර ගාඩන් එකක් හදනවා, මෙහෙම අඳිනවා, මෙහෙම කසාදයක් බැඳ ගන්නවා, මෙහෙම දරුවෝ හදනවා. මේ සියල්ල උවමනා පුතේ. නේද? උවමනා කියලා කියන්නේ කිසියම් පුජ්‍යලයක් නැත්නම් කිසියම් සමාජයක් සපුරා ගැනීමට බලාපොරොත්තු වන අසීමිත වූ ආසාවන්ට කියන උවමනා කියලා. ඒ ආසාවන් වර්ධනය වෙන්න ඔය කියපු සාධක බලපානවා. එහෙම වැඩි වුණාට තාත්තගේ වැටුප වැඩි වෙනවද? ඔයගොල්ලෝ කියව ඔව් සර් පෙලක් එහෙම වැඩි වෙනවා කියලා. ඔව්. තාත්තගේ වැටුප වැඩි වෙන්නේ සමාන්තර ශ්‍රේණි ක්‍රමයට. උවමනා වැඩි වෙන්නේ ගුණෝත්තර ශ්‍රේණි ක්‍රමයට. නේද? උවමනා වැඩි වෙන්නේ ගුණෝත්තර ශ්‍රේණි ක්‍රමයට. ඉස්සරනේ කිව්වේ මේ ගසේ බොහෝ පෙන දොඩන් තිබේ. මට සින්දු කියන්න බෑ. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති කියලා. ඒ කියන්නේ සම්පත් අසීමිතයි උවමනා අසීමිතයි. දැන් කියන්නේ ගහේ ගෙඩි දෙකයි තියෙන්නේ. මට ගෙඩි 10ක් 15ක් ඕනේ කියලා. ඒකේ අනිත් පැත්තට. නේද? එතකොට කියන්න ආපු දේ සෑම සමාජයකම උවමනා નિરાයාසයෙන් වර්ධනය වෙනවා. උවමනා වර්ධනය වුණාට සමාජයේ සතු සම්පත්තුගේ වර්ධනය වෙන්නේ නැහැ. වර්ධනය වෙනවා හිමින්. අර වචෙන් තමයි ඔබට තේරෙන්නේ. උවමනා වැඩි වෙන්නේ ගුණෝත්තර ශ්‍රේණි ක්‍රමයට. සම්පත් වැඩි වෙන්නේ සමාන්තර ශ්‍රේණි ක්‍රමයට. හරි ඒව ලියන්නේ නැහැ පේපර් එක ලියනකොට අපි ආර්ථික විද්‍යාත්මකව ලියන්නේ. එතකොට අන්නේ ඒකින්ද අපි කියනවා සෑම සමාජයකම උවමනාවන්ට සාපේක්ෂව සම්පත් හිඟයි කියලා. එහෙනම් අද මාතෘකාව තියෙන්නේ 14 15 වෙනි පිටුවේ. බලන්න පුතේ හිඟකම. යන් මාතෘකාවට. හිඟකම. ඔයගොල්ලෝ ඉක්මන් කරලා 15 වෙනි පිටුවයි විනාඩි 2ක් අරගෙන 15 වෙනි පිටුවයි 16 වෙනි පිටුව ටිකයි බලන්න. මට තව එක දෙයක් කියන්න අමතක වුණා. ඔයාලා පොඩ්ඩක්වත් ගැටලුවක් කරගන්න එපා. ඔයාලා දන්න පන්ති ඉනකොට අපි බොහොම සතුටින් සෙනෙහසින් ඉන්නේ. නේද? ඔබ ශිෂ්‍යයෝ මම ගුරුතුමා කියලා එහෙම අපි පරතරයකට යන්නේ නැහැ. මොකද හේතුව මේ එහෙම නැතුව ගුරුවරයෙක් ඉන්න බෑ පුතේ. දැන් ඔයගොල්ලෝ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ අපි මයික් ඔන් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන් වෙන්න එපා. බය නැතුව කතා කරලා අහන්න. කතා කරන ළමයා තමයි හොඳම. දෙක එම කතා කරන්න බය නම් මෙසේජ් එකක් දාන්න. දිලංකයේ ඉන්නකොට අග්ගල මට කියනවා. පැහැදිලිද? මේ වීඩියෝ මේක Zoom එක තේරුනේ නැත්නම් ආයි වීඩියෝ එක දානවා ඔබට. ඒ දාන වීඩියෝ එක අපි අනුන්ගේ දොස් කියන්න යන්න ඕනේ නැහැ. සමහර අය පැය දවසින් අයින් කරනවා. අපි මම එහෙම අයින් කරන්නේ නැහැ. මොකද හේතුව මේක මේ ළමයාට බලන්න ඕන වාරයක් තියෙන්න ඕනේ. ඒ ඉන්න බය නැතුව තමන්ට පුළුවන් වෙලාවක බලන්න මම වීඩියෝ එකක් දානවා. ඒ වීඩියෝ එක දාන එක ගැන දිලංක ඔයාලට පැහැදිලි කරලා කරයි පස්සේ කතා කරලා. එතකොට පුතේ දැන් ඔය පැත්තකින් තියමුකෝ. අපි යම් මේකට පිටු අංක 15. 15. ඉක්මන පුතා විනාඩි 2ක් අරගෙන ටක් ගාලා බලන්න 15යි 16යි. හිඟකම කියන එක බලන්න. හරි විනාඩි 2 හරි. පුතේ මේ බලන්න. මොකද කිව්වේ දැන් ඔක කියන්නේ මොකද්ද? මොකද කියන්නේ මට බෑග් එකක් ඕන කියනවා. නේද? ඒකේ දැන් මට කියනවා මොකද්ද? සපත්තු දෙක කැඩිලා කියලා. දැන් ඔබම උදාහරණ ගන්නකෝ පච්චත්තං විදිතබ්බෝ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගන්නකෝ. හරි? එහෙම නැත්තම් කියනවා මොකද්ද? මට පොතක් ඕන කියලා. මේ මමත් එහෙමයි. මාසේ මුල මම බලනවා පෞද්ගලිකව මටත් මගේ ගෙදර අයටත් සපුර ගන්න තියෙන ඌමනා ටික මොනවද කියලා. සමහර විට මගේ දරුවන්ගේ නෝනාගේ සමහර ඌමනා මම දන්නේ නැහැ. මං කියන්නේ පොදු ඌමනා ගැන. නේද? ඒගොල්ලෝ කිව්වොත් තමයි මම දැනගන්නේ. හරි? පොදු ඌමනා ගෙදර මොනවද කරන්න තියෙන්නේ? මට ටියුට් වලට මොනවද කොච්චර වියදම් කරන්න තියෙනවද? දැන් මම මේ වීඩියෝ කරන්නේ වෙන කැමරාවකින්. අපේ පන්තියේ ටයිටි කැමරාවකින්. මම හිතන මට කැමරාවක් ගන්න ඕන කියලා. නේද? දැන් මේ හොඳ තාක්ෂණිකකින් ඔබට මේක ලබා දෙන්නේ. මේ එතකොට එහෙම හිතන ඌමනා ගොඩක් තියෙනවා. ඒ සියල්ල සපුර ගන්න සම්පත් තියෙනවද පුතේ? නෑනේ. සම්පත් අඩුයි. ඔබ බලයි සර්ට මොකද වෙන්නේ? ළමයි 1000ක් විතර ඉන්නවනේ කියලා. ඔව් ඉන්නවා. නේද? මම රජයේ සේවයට යනකොට රාජ්‍ය සේවයේ මම හිටියේ අවුරුදු 3ක්. මගේ වැටුප තිබුණේ ඒ දවස්වල උපාධිධාරී අභ්‍යාසලාභී කියලා රුපියල් 8000යි. 8000යි. මම කෑගල්ලට ජොබ් එකට යන්න ඕනේ.
කෑගල්ලට ජොබ් එක ගිහිල්ලා මගේ බස් ගාස්තුවයි කෑම ගාස්තුවයි ගියහම මට සාමාන්‍ය ජීවත් වෙන මාසෙට 12000ක් විතර වුණා. මේ මොනව කරන්නද? ප්‍රවාහන ගාස්තුයි ඒ දවස්වල වාහන තිබුණෙත් නැහැ. ප්‍රවාහන ගාස්තුයි ඊගාවට කෑම බීම ඒ මූලික නැත්නම් ඒ කාලේ උවමනා ටික සපුරා ගන්න මෙච්චර ඉරවන වුණා. අපට අවුරුද්දක් ගියාට පස්සේ රුපියල් 15000ක වැඩුමකට පිහිටවනවා කිව්වා අපි ස්ථිර කරනවා කියලා. ඉතින් අපි සතුටු වුණා සීලුමනා සපුරා ගන්න පුළුවන් කියලා. අවුරුද්දක් ගියහම පවතින රජය අපි රුපියල් 17000 ගානක වැඩුමකට පිහිටෙව්වා. මට මතක නැහැ සංඛ්‍යාව. හැබැයි පුතේ ඒ වෙනකොට උවමනා ප්‍රමාණය රුපියල් 35000කටත් වඩා වැඩි වෙලා මාසෙකට. මුදල. මේ කාලේ සමාජයේ ණය තිබුණේ අනන්සුකයෙන් ජීවත් වුණේ. මේ කාලේ වෙනකොට සමාජයේ ණයත් වෙලා. ඇයි හවුසින් ලෝන් දාලා, වාහන ලීසින් දාලා නම් මන ප්‍රශ්න වෙලා. ඒ කියන්නේ සම්පත් වැඩි වෙනවා. උවමනා ඊට වඩා වැඩි වේගයකින් වැඩි වෙනවා. ඒක ඕනම පුජ්‍යලයකට තියෙනවා. අද කවුරු හරි කියන්න පුළුවන් ආසර්ගේ පන්ති ළමයි ඉන්නවා පන්ති ගාස්තු වැඩි කළා මෙන්න මෙච්චර ආදමක් ගන්නවා කියලා. ඔව්. උවමනා ප්‍රමාණය ඊට වඩා වැඩි වෙලා තියෙනවා. ඒතර සෑම සමාජයකම මේ උවමනා වලට සාපේක්ෂව සම්පත්තුගේ අඩුයි. අන්න ඒක තමයි හිඟකම කියන්නේ. ඒක නිර්වචනය කරන්නේ කොහොමද? කිසියම් සමාජයක ජීවත් වන සියලු ජනතාවගේ සියලු උවමනා සපුරා ගැනීම සඳහා අදාළ මොහොතේ අදාළ සමාජයේ සතු සම්පත්තොගය ප්‍රමාණවත් නොවීම තමයි හිඟකම කියන්නේ. යම් අවස්ථාවකදී මේ මොහොතේ ශ්‍රී ලංකා ජන සමාජය තුළ ජීවත් වන ජනතාවගේ සීලු අවශ්‍යතා නෙමෙයි සීලු උවමනා සපුරා ගැනීම සඳහා එම සමාජයේ සතුව මේ මොහොතේ තියෙන සම්පත් ටික ප්‍රමාණවත් නොවීම නේද? දැන් ශ්‍රී ලංකාව කියන්නේ සම්පත් වලින් අනූන රටක් මේක. මෙහෙම රටවල් ලෝකෙන් නැහැ. ලෝක සිතියම මුලින්ම ඇන්දේ ටොලමිනේ. ටොලමි ලෝක සිතිය මම බාහිර කතාවක් කියන දැනගන්න. ටොලමි ලෝක සිතියම අඳිනකොට ශ්‍රී ලංකාව ලොකුවට ඇඳලා තියෙනවා තප්‍රබානා කියලා. ඇඳලා මේ ලෝකයේ එක එක රටවල් එහෙම අඳින්න හේතුවත් ටොලමි දීලා තියෙනවා. එයා කියනවා මේ ශ්‍රී ලංකාව කියන රට මේ මහා අබුද්දස රටක් සම්පත් වලින් අනූනයි. මම මේ රට ගැන දැනගත්තේ මහා ඇලෙක්සැන්ඩර්ගේ ඇමතිවරුන්ගේ. මෙහිම රටක් පෘථිවියේ තියෙන්න බෑ. මේ රට තියෙන පෘථිවිය නෙමෙයි දිවි ලෝකේ. කවුද ටොලමි කියන්නේ? එහෙව් සම්පත් තියෙන රටක්. අපේ ආදරණීය ක්‍රිකට් මිත්‍රයා වසීම් අක්‍රම් කොහෙද පාකිස්තානයේ බිහිවිච්ච සුපිරිම වමත් වේගපන්දු යවන්න. එයා කියනවා මෙහි පිට ස්වර්ගයේ ශ්‍රී ලංකාව. ඇන්ටන් චෙකොව් රුසියානු මහා කතුවරයා. එතුමා ලෝකෙ වටේ යනකොට ලංකාවට ඇවිල්ලා දවස් දෙකක්ද කොහෙද හිටියා. එයා ඒ හිටපු දවස් දෙකේ ඉඳලා තින්නේ මෙහි පිට දෙවොලක් වේ නම් ඒ ශ්‍රී ලංකාව කියලා. ඉතින් සම්පත් තියෙනවා. නමුත් එහෙව් රටේ මම තවත් කියන්නම්කෝ. සමහර රටවලට තෙල් තියෙනවා වතුර නැහැ. සමහර රටවලට වතුර තියෙනවා තෙල් නැහැ. අපට තෙලුයි වතුරයි දෙකම තියෙනවා. ගෑසුත් තියෙනවා. නේද? සමහර රටවලට මොනවද එකම දේශගුණික කලාපයක් තියෙන්නේ. අපට විවිධ දේශගුණික කලාප. පැය දෙකක් ඇතුළත දේශගුණික කලාප වෙනස් කරන්න පුළුවන් අපට. මහා සම්පත් තියෙන රටක් මේක. ඒකනේ ඉන්දියාව ඔච්චර ඉරිසියා. නේද? ඉන්දියාව හැම වෙලාවම තරහින් ඉන්නේ අපිත් එක්ක. ඒ වෙන මට සාක්ෂි සහිතව පස්සේ කතා කරන්න පුළුවන්. ඉතින් සම්පත් ගැන කතා කරේ. සම්පත් ගොඩක් තියෙනවා. හරි. නමුත් අපේ මිනිස්සු සපුර ගන්න බලාපොරොත්තු වුණ උවමනා ප්‍රමාණය ඊට වඩා වැඩි. ඒතර උවමනාවට සාපේක්ෂව සම්පත් හිඟයි. මේ සම්පත් හිඟයි කියන්නේ සම්පත් නැහැ කියලාද දුප්පත් කියලාද? නෑ. නේද? සම්පත් හිඟකම කියන්නේ දුප්පත්කම නෙමෙයි. මේ ලොකු සංකල්පය පැහැදිලි කරන්නේ. මේකෙන් මේ පේපර් පොත ගත්තොත් මේ පේපර් පොතේ මම මේ දීලා තියෙන්නේ මොකද්ද? පාස් පේපර් පොතනේ 2003 ඉඳලා 2019 වෙනකම් 2019 වෙනකම් අප සීලුම ප්‍රශ්න ටික ඒ කියන්නේ පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න ටික මේකේ තියෙනවා. ඒතර ඒකේ ප්‍රශ්න අහලක් තියෙනවා. ආයන කට්ටිය මොකද හිඟකම කියන්නේ? සෑම සමාජයකම සම්පත් තියෙනවා. සම්පත් භාවිතා කරන්නේ ඌමනා සපුර ගන්න.
තියෙන ගැටලු තියෙන ප්‍රශ්නය තියෙන අර්බුදය සම්පත් නැතිකම නෙමෙයි. ඌමනා ප්‍රමාණීට වඩා වැඩිකම. මේ ඌමනා එන්න පිම්බෙන එක. ඌමනා එන්න වැඩි වෙන එක. ඒක ඔබට මට සමස්ත සමාජයේ ශ්‍රී ලංකාවට ඇමරිකාවට පොදු දෙයක්. එහෙනම් හිඟකම නිර්වචනය කරන්නේ කොහොමද? යම් නිශ්චිත අවස්ථාවකදී අදාළ සමාජයේ ජීවත් වන ජනතාවගේ සීල වුණා සපුරා ගැනීම සඳහා අදාළ සමාජයේ සතු සම්පත්වගේ ප්‍රමාණවත් නොවීම. මේ සම්පත් කියන්නේ හිඟකම කියන්නේ ඌමනාවට සාපේක්ෂයි. නේද? ඌමනාවට සාපේක්ෂයි. හිඟකම කියන්නේ සම්පත් නැහැ කියන එක නෙමෙයි, දුප්පත්කම නෙමෙයි. සම්පත් තියෙනවා. ඌමනා ඊට වඩා වැඩි. පෘථග්ජන සමාජයේ නෙමෙයි, සෝහන් වෙච්ච සමාජයකට හිඟකම තියෙනවා. සෝහන් කියන්නේ මේ මොකද්ද? බොහොම සුළු ප්‍රතිඵලයක් ගත්ත එක. අපේ සමාජය තුළ ඕන තරම් සෝහන් වෙච්ච මිනිස්සු ඉන්නවා. සෝහන් ගුවහම සිගුරු ආසාවන් නැති කරලා මේ අර මෙහෙම කියන භාවනා කරන සෙට් එකක් නෙමෙයි. සෝහන් කරන කට්ටිය මස් මාළු කනවා. සෝහන් කරන කට්ටිය කසාද බැඳලා දරුවෝ හදනවා. සෝහන් කරන වෙච්ච කට්ටිය මොනවද? කේන්ති යනවා. සෝහන් වෙච්ච කට්ටිය බයිනවා අනික් අයට. සෝහන් කියන්නේ මේ පළවෙනි ඵලයට ගත්තා. ඒගොල්ලන්ටත් මේ තියෙනවා. නේද? සකෘදාගාමී වෙච්ච සමාජිකත් හිඟකම තියෙනවා. රහත් හරි බුදු හරි වෙච්ච සමාජික තමයි හිඟකම කියන එක නැත්තේ. ඒගොල්ලෝ තමයි සියල්ල අත්හැරිය වෙන්නේ. නේද? ඉතින් මේ හිඟකම කියන එක විශ්ව සාධාරණයි. නේද? දැන් හොඳම උදාහරණයක් මම කියන්නම්. අපේ රටේ හිටපු කීර්තිමත්ම ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතික ගැලපුවත් නිදහසින් පස්සේ ආවේ පෞරුෂයේ ඉහළම රටේ පාලකයා මහින්ද රාජපක්ෂ. කවුරු එක නැකුත් කුහකමෙන් කියන කතාවක්. අංක 1ට සමන්ත ජයසූරියට දේශපාලනයක් නැත. මම බොහොම මධ්‍යස්ථයි මගේ එකම මට දේශපාලනේ නෙමෙයි වෙන දෙයක් කතා කරන්න වෙලාවක් නැහැ. ගෙදරදී පවා මම මේ පන්ති කරලා ගෙදර ජීවිතය ගත කරනවා විතරයි. දේශපාලනයක් නැහැ මට. ඡන්දේ දෙනවා. දුන්නට එහෙම වැහැල කරන්නේ නැහැ. දැන් අපි ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්තයා රට පාලනය කරන කාලේ ඇත්තටම නිදහසින් පස්සේ ස්වර්ණමය යුගය 2008 ඉඳලා 2012 විතර වෙනකොට රටේ එක පුජ්‍යල ආදායම දෙගුණයක් වුණා. අපි පිළිගන්න වෙනවනේ. ණය ගත්තා. ඒක වෙන පැත්තක්. ඉතින් කියන්න ආපු දේ මහින්ද රාජපක්ෂ මහත්තයා රටේ පාලකයා වශයෙන් ඉන්නකොට මෙයා ගියා ඇමරිකාවට. ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ ඒ කාලේ ඇමරිකාවේ ඉන්නවා ලෝකේ ලොකුම සල්ලිකාරයා. ඒ කාලේ සල්ලිකාරයා බිල් ගේට්ස්. බිල් ගේට්ස් ඉන්නවා. පුතේ බිල් ගේට්ස් කියන කෙනා ගත්තොත් දැන් වර්තමානයේ ශ්‍රී ලංකාවේ මුළු දළදේශ නිෂ්පාදනයේ වටිනාකම එන්නේ ඩොලර් බිලියන 88ක් විතර. ඩොලර් බිලියන 88ක් විතර. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉන්න සියලු ජනගහනය එකතු වෙලා එක අවුරුද්දකදී බිහි කරන නිෂ්පාදනය ගත්ත ඩොලර් බිලියන 88ක් විතර. මේ අවුරුද්දේ 90ක් වෙලා ඇති. ආසන්නව කිව්වේ කවුරු හරි කොට කියනවා සමන්තයා දන්නේ මේ අවුරුද්දේ 89යි කියලා. ආර්ථික විද්‍යාවේ දත්ත කියනකොට ටක්කෙටම කියන්නේ. එහෙම කියන්න බෑ. මොහොතින් මොහොත දවසින් දවස වෙනස් වෙනවනේ. දැන් ලංකාවේ එක පුජ්‍යල ආදායම එක පුජ්‍යල ආදායම නෙමෙයි. ලංකාවේ දළදේශී නිෂ්පාදනය. දළදේශී නිෂ්පාදනය කියන්නේ කිසියම් වර්ෂයකදී රටේ මුළු ශ්‍රම බලකාය, රටේ මුළු ජනගහනය බිහි කරන නිෂ්පාදනයේ වටිනාකම ඩොලර් බිලියන 88ක් විතර. හරි? හැබැයි බිල් ගේට්ස්ගේ වත්කම් තියෙනවා ඩොලර් බිලියන 200කට ආසන්න ප්‍රමාණයක්. පහුගිය කාලේ 180 200කට ආසන්න ප්‍රමාණයක් ඩොලර් බිලියන 200කට ආසන්න ප්‍රමාණයක් වත්කම් තියෙනවා. ඒතර ලංකාවේ මිනිස්සු එක වාර්ෂිකදී බිහි කරන ආදායම වගේ දෙගුණට වැඩි ආදායමක් තියෙනවා කාගාද බිල් ගේට්ස් ගාවට. අපේ ජනාධිපතිතුමා ඇපොයින්ට්මන්ට් එකක් දාලා බිල් ගේට්ස්ව මුණ ගැහුණා. මුණ ගැහිලා බිල් ගේට්ස් ආරාධනා කරා එන්න ශ්‍රී ලංකාවට. ඇවිල්ලා මේ බලශක්ති ශේෂ්ත්‍රයේ ආයෝජනය කරන්න කියලා. නැත්නම් ඔබ කැමති ශේෂ්ත්‍රයක ආයෝජනය කරන්න කියලා. කාර්ද මේ ආරාධනා කරේ? බිල් ගේට්ස්ට. බිල් ගේට්ස් කියන්නේ කවුද? එකල ලෝකෙ හිටපු ලොකුම සල්ලිකාරයා. මෙන්න එයාගේ වත්කම 100%ක්ම නෙමෙයි ආසන්නව මෙන්න අපේ නිෂ්පාදනය. මේ කවුද? සමන්ත ජයසූරියගේද මහින්ද මහත්තයාගේද සනත් ජයසූරියගේද සමස්තයේද? සමස්තේ. මේ බිල් ගේට්ස් තනිය. අපි දවස්වල කියනවා දුප්පත් රටවල් සල්ලි වලට ගන්න පුළුවන් බිල් ගේට්ස් කියලා. හරි පැත්තකින් තියමුකෝ. දැන් බිල් ගේට්ස් ආරාධනා කරා. ලෝකේ ලොකුම සල්ලිකාරයා. සල්ලි නැද්ද? තියෙනවනේ.
බිල් ගේට්ස් අපේ ජනවත්තුමාට කිව්වේ මොකද්ද? ආරාධනාවට ස්තුති කළා. හම්බෙන්න ආවට ස්තුති කළා. ඔබතුමාට මගේ නමස්කාරය කියලා. එයා බෞද්ධයෙක් වර්තමානයේ බෞද්ධයෙක් එයා. නමස්කාරය කියලා. ස්තුති කළා කිව්වා. අනේ ජනවත්තුමනි මට ලංකාවට එන්න ඕනේ. හැබැයි එන්න ප්‍රමාණවත් සල්ලි නෑ මට කියලා. ඒ කියන්නේ ඇත්තටම සල්ලි නැතිකමද ඌමනා වැඩිකමද? ඌමනා වැඩිකම. දැන් බලන්න බිල් ගේට්ස් කිව්ව මොකද? ජනවත්තුමනි මට රටට එන්න ඕනේ. මම හරි කැමති ශ්‍රී ලංකාවට. මම ඇවිල්ලා යන්න හරියනවා. ආවේ නෑ. ඇවිල්ලා යන්න හරියනවා. හැබැයි මට ආයෝජනයක් කරන්න ප්‍රමාණවත් මුදල් නැහැ කියලා. ඇත්තටම ඒ කිව්වේ සම්පත් නැතිකමද ඌමනා වැඩිකමද? ඌමනා වැඩිකම. එහෙනම් මේ හිඟකම සමන්ත ජයසූරියටද සුබුන් වික්‍රමරත්නටද කවුද දිලංකරද සමස්ත සමාජයටද? සමස්ත සමාජයට. නේද පුතේ? මම මේ කියන දේ බලන්න. මම මේ පැහැදිලි කර මේකට පුතේ හිඟකම තමයි ආර්ථික විද්‍යාවේ පදනම. දැන් ඔයගොල්ලෝ බලයි මේක ආපු වෙලාවෙන් නෙලනවා දේශනවා නෝට් එකක්වත් දෙන්නේ නැහැ කියලා. මේ ආර්ථිකයේ පදනම අද දවස් තමයි වැදගත්ම දවස. හරියනම් මම නැවත මුලට යන කට්ටිය. මොකද මේ කතා කරන්නේ? සෑම සමාජයකම ඌමනා සම්පත් තියෙනවා. සම්පත් භාවිතා කරන්නේ ඌමනා සපුර ගන්න අවශ්‍ය භාණ්ඩ හා සේවා නිපදවන්න. තියෙන ප්‍රශ්නය, තියෙන ගැටලුව, තියෙන අර්බුදය තමයි ඌමනා වලට සාපේක්ෂව සම්පත් හිඟයි. මේ කියන්නේ සම්පත් නැහැ කියලාද ඌමනා වැඩි කියලාද? ඌමනා වැඩි කියලා. මේ හිඟකම කියන්නේ දිල්ලුකම නෙමෙයි, දුගීකම නෙමෙයි. දුගීකම නෙමෙයි. දුගීකමට වඩා වෙනස් සංකල්පයක්. ලෝකේ ලොකුම සල්ලිකාරයා බිල් ගේට්ස් ඒ අවදියේ. එයා දුගියෙක්ද නැහැ. එයාට හිඟකම තියෙනවා. එහෙනම් බිල් ගේට්ස් දුගීකම නැහැ, හිඟකම තියෙනවා. හරි? දැන් තවත් දුප්පත් මිනිස්සුෙකුට දුගීකමක් තියෙන පුළුවන්, හිඟකමක් තියෙන පුළුවන්. මොකද දුගීකම කියන්නේ දුප්පත්කම කියන්නේ? එකක් දැනගන්න ඕනේ. දුප්පත්කම කියන්නේ කිසියම් සමාජයක් පිළිගත්තේ මූලික මිනිස් අවශ්‍යතා ටිකවත් සපුර ගන්න ප්‍රමාණවත් ආදායමක් නොමැතිවීම තමයි දුප්පත්කම, දුකීකම, පවර්ටි කියලා කියන්නේ. හරි? එතකොට මම නැවතත් කියනවා දුප්පත්කම කියලා කියන්නේ හිඟකම නෙවෙයි. දැන් මම නැවතත් ඔබට කියනවා පුතේ මේක ගොඩාක් විස්තර ගන්න තියෙනවා. මොකද එක එක පැති වලින් ඔබට හිතන්න පුළුවන් මේකද කියලා. ඉතින් පළවෙනි ටිකනේ හොඳට අහින්න. දැන් මම කතා කරන්නේ හිඟකම ගැන. සමහර අය හිතනවා නොතේරිච්ච කෙනේ හිඟකම කියන්නේ දුප්පත්කම නැතිබෙරිකම කියලා. නෑ දෙක. ලෝකේ ලොකුම සල්ලිකාරයාටත් හිඟකම තියෙනවා. නේද? මටත් හිඟකම තියෙනවා. දිලංකරත් තියෙනවා. සුබුනිකරතටත් තියෙනවා. සියල්ලටම හිඟකම තියෙනවා. පැහැදිලිද මං කියපු දේ කට්ටියට? එතකොට දුප්පත්කම කියන්නේ ඊට වඩා වෙනස් එකක්. දුගීකම කියන්නේ කිසියම් සමාජයක මූලික අවශ්‍යතාවයන්වත් සපුරා ගැනීමට ඇති නොහැකියාව. නැත්නම් අපි කියනවා දුගී රේඛාවට පහළින් සිටීම කියලා. දුගී රේඛාවට පහළින් සිටීම කියලා. දැන් කඩේ මොකද්ද මේ දුගී රේඛාව? පවර්ටි ලයින් එක කියන්නේ. ඔව් මේවා කිව්වම ගොඩක් කතන්දර කියන්න වෙනවා. දැන් ඉක්මනට ඉවර කරනවා මේ ටික. දුගී රේඛාව කියලා කියන්නේ ආදායම් මට්ටමක්. තාම ඔයගොල්ලෝ දන්නේ නැහනේ, පොඩි ළමයිනේ. පොඩි නේද? දුගී රේඛාව කියන්නේ ආදායම් මට්ටමක්. කිසියම් සමාජයක මූලික අවශ්‍යතා ටිකත් උවමනා නෙමෙයි, මූලික අවශ්‍යතා ටිකවත් සපුරා ගැනීමට අවශ්‍ය කරන ආදායම් මට්ටම තමයි දුගී රේඛාව කියන්නේ. මා නැවත කියනවා දුගී රේඛාව කියන්නේ පුතේ ආදායම් මට්ටම. කිසියම් සමාජයක තියෙන භාණ්ඩ මිල අනුව ඒ සමාජයේ මූලික අවශ්‍යතා ටිකවත් උවමනා නෙමෙයි, මූලික අවශ්‍යතා ටිකවත් ආහාර, වස්ත්‍ර, වාසස්ථාන, සෞඛ්‍ය, ආරක්ෂා අනේ මූලික අවශ්‍යතා ටිකවත් සපුරා ගැනීම සඳහා අවශ්‍ය කරන ආදායම් මට්ටමට කියන පුතේ මොකක් කියලාද? දුගී රේඛාව කියලා. 1970 ඔබ ගියාත්මේ ඉන්නකොට 1970 ලංකාවේ ගුණරත්න කමිටුව කියලා කමිටුවකින් තීරණය කරලා තියෙනවා ළමයි 5 දෙනයි වැඩිහිටියෝ දෙන්නයි. ඒ දවස්වල පවුල් වල ළමයි වැඩි. හරි ළමයි 5 දෙනයි වැඩිහිටියෝ දෙන්නයි. 7 දෙනෙක් ඉන්න පවුලකට
මුළු මාසෙම දවස් 30ක් ජීවත් වෙන්න ආම වශයෙන් තියෙන්න ඕනේ රුපියල් 40ක් කියලා. රුපියල් කීයක්ද 40ක්. අද ෂෝටිස් එකක් ගන්න බෑ. නේද පුතේ? 1970. ගුණරත්න වාර්තාවේ තියෙන්නේ ළමයි 5 දෙනෙක් සහ වැඩිහිටියෝ දෙන්නෙක් ඉන්න පවුලකට මුළු මාසෙම ජීවත් වෙන්න රුපියල් 40ක් තියෙන්න ඕනේ. 40 තිබුණද ඇති කියලා. ඒකට හේතු තිබුණා පුතේ. හේතුව ඒ දවස්වල හාල් ටික නිකන් දුන්නා. භූමි තෙල් ටික නිකන් දුන්නා. ඒ පස්සේ ඒව කතා කරමුකෝ. ඒතර රුපියල් 40යි තියෙන්න ඕනේ කියලා. නේද? දැන් අවුරුදු 5කට විතර කලින් ඕස්ට්‍රේලියාවේ දුගී රේඛාව මාසෙකට ඩොලර් 350යි. ඒ රටේ. ඕස්ට්‍රේලියන් ඩොලර් 350ට තමයි දුගී රේඛාව. හරි 350ට අඩුවෙන් ලබන කට්ටියට මූලික අවශ්‍යතා සපුර ගන්න බෑ. මෙහෙම හිතන්නකෝ. මොනවද මේ කියන්නේ? ඔබ හිතන්න අපේ මේ වර්තමාන සමාජ ක්‍රමය තුල මේ අද දවස තුල මේ බාණ්ඩ මිල හාල් කිලෝ රුපියල් 120ක් විතර නේද? මුංගට කඩලා ඉහළ මිලකට ගිහිල්ලා තුන් වේලම ඔයගොල්ලන්ගේ පවුලේ ඉන්න 5 දෙනයි කියන්න. දරුවෝ 3 දෙනයි වැඩිහිටියෝ දෙන්නයි 5 දෙනයි කියන්න. ඔය 5 දෙනාට ජීවත් වෙන්න තුන් වේලම මොන හරි කෑමක් කාලා. තුන් වේල මොන හරි සාමාන්‍ය කෑමක් කාලා. නේද? මොන හරි වස්ත්‍රයක් ඇඳගෙන ලොකු ඒවා නෙමෙයි සාමේ කසී සලු නෙමෙයි සාමාන්‍ය සලුවක් ඇඳගෙන. නේද? ඒක මොකද වෙන්නේ? ළමයි සාමාන්‍ය ඉස්කෝලේකට යවලා සාමාන්‍ය මේ අපේ වගේ ටියුෂන් පන්තියකට යවලා මේ නේද? පන්තියකට යවලා හවුසින් ලෝන් එකක් ගෙවාගෙන ඒ කියන්නේ කාමර 3ක් විතර තියෙන පොඩි ගෙයක් හදන්න හවුසින් ලෝන් එකක් ගෙවාගෙන අසනීපෙට ගෙවන තැනකින් බෙහෙත් ටිකක් අරගෙන ජීවත් වෙන්න නම් මාසෙට කීයක් තිබුණොත් ඇද්ද? ඔබ හිතන්නේ එක විදිහට. මොකද්ද? ඔන්න තුන් වේලම කෑමක් කාලා. සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන. සාමාන්‍ය කෙනෙකුට අවුරුද්දේ ඇඳුම් දෙක තුනයි තියෙන්නේ. ඇඳුම් දෙක තුනයි. ඇඳුමක් ඇඳගෙන. නේද? ළමයි සාමාන්‍ය පන්තියකට යවලා. ඉස්කෝලේ යවලා. ඒකම අසනීපයක් වුණාම ගෙවෙන දෙයකින් බෙහෙත් ටිකක් කරන්න. ඉස්පිරිතාලෙන් බෙහෙත් ටිකක් කරා. ජීවත් වෙන්න නම් අද සමාජෙ කීයක් ඕන මේද? මම හිතනවා මට නම් රුපියල් අඩුම ගානේ 60000ක්වත් ඕන කියලා. එහෙනම් 60000ක් නැත්තම් මට ඒ වුණා සබර ගන්න පුළුවන්ද? බෑ. නේද? එහෙනම් මං දුගියෙක් වෙනවා. තවත් සමාජයක් කියයි මොකද කියන්නේ? අනේ සර් අපට වතුර ටික නිකන් හම්බෙන්නේ. අපි ගඟෙන් නාන්නේ. පලාව වර්ග ටික අපි සාමාන්‍ය කඩා ගන්නවා. අපට ඕන් තරම් තියෙනවා. අපිට ගෑස් නැහැනේ. අපි දර වලින් වියන්නේ. අපේ මේ ගමේ නම් ජීවත් වෙන්න මාසෙකට කෙනෙකුට රුපියල් 10000ක් තිබුණාම ඇති. ඇයි? කුමුරෙන් වීටි කියනවා. එළවලු ටික වගා කරගන්නවා. නේද? ඒ වගේ වෙලාවට ඒකෙන් එක්කෙනෙක් බලන්න මෙහෙමයි කියලා. එහෙනම් ඒ සමාජ දුගී රේඛාව කීයද පුතේ? රුපියල් 10000යි. මම දැන් ගොඩාක් විස්තර කතා කරා කට්ටියට. මම තව පොඩ්ඩයි කතා කරන්නේ. විනාඩි 5න් ඉවර කරනවා. එහෙනම් දුගී රේඛාව කියලා කියන්නේ මොකද්ද? දුගීකම කියන්නේ දුප්පත්කම කියන්නේ දුගී රේඛාවට පහළින් ඉන්න එක. මොකද්ද දුගී රේඛාව කියන්නේ? ආදායම් මට්ටම. ආදායම් මට්ටම. මොකද්ද ආදායම් මට්ටම? කිසියම් සමාජයක මූලික අවශ්‍යතා ටිකවත් සපුරා ගැනීමට අවශ්‍ය කරන ආදායම් මට්ටම. භාණ්ඩ මිල වෙනස් වෙනවත් එක්කම දුගී රේඛාව කලින් කාලට වෙනස් වෙනවා. කලින් කාලට මොකද වෙන්නේ? වෙනස් වෙනවා. එතකොට දැන් 1970 දුගී රේඛාව රුපියල් 40යි. නේද? බලන්නකො ඕස්ට්‍රේලියාව ඩොලර් 350යි. දැන් අවුරුදු 5කට විතර කලින්. එතකොට දැන් මං කිව්වා මට නම් මං ජීවත් වෙන ප්‍රදේශය අනුව වතුර ටික පලා වර්ග ටික හැම දෙයක්ම සල්ලි වලට ගන්න වෙලා තියෙන්නේ. ඒතර මම රුපියල් 60000ක්වත් මාසෙට ඕන කිව්වා. ගමේ ජීවත් වෙනවා නම් මේකෙන් ෂේප් වෙන්න පුළුවන් කිව්වා. අනුරාධපුර පොළොන්නරුව පැත්තේ ඉන්නවා නම්. ඒ පැත්ත මේ ගමේ කිව්වම අඩුවට දැම්ම හැම නෙමෙයි. හැම දෙයක්ම නොමිලේ ලැබෙන්නේ. හරි? ධර්මයේ බී ටික, එළවලු ටික, දෙහි ටික ඔක්කොම ඒගොල්ලන්ට තමන්ගේ වත්තෙන් ගන්නනේ. ඉතින් මේ දුගී රේඛාව කියන එක සමාජයෙන් සමාජයට වෙනස් වෙනවා. කලින් කාලටත් වෙනස් වෙනවා. මම බාහිර කතාවක් කියනවා. අපේ දැන් ඔය සමහර අය ඉන්නවනේ හිතනවානේ මහා ආර්ථික විද්‍යාඥ බන්දුල ගුණවර්ධන කියලා. එතුමා හරි දක්ෂයි. එතුමා හොඳ වැඩකරුවෙක්. සමහර විට එතුමාගේ මුඛයෙන් ප්‍රකාශ වන ඇතැම් වචන හරහා
එයා උපහාසයට ලක් වෙනවා. ඔබ දන්නේ නැතිව ඇති. ඔබේ දෙමාපියන්ගෙන් අහන්නකෝ. එක වෙලාවක එතුමා කිව්වා එතුමා ආර්ථික විද්‍යාව ගැන හොඳට දන්නවා. ගිණුම් කර ගැන හොඳට දන්නවා. වාණිජ්‍ය කරපු කෙනෙක්. නමුත් අර එයාගේ දැනුම පෙරක් වෙලාවට එතුමා දේශපාලනයත් එක්ක මුසු කර ගන්නකොට පොඩි නොගැලපෙන කතා කියනවා. ඒකයි ප්‍රශ්නේ. ඉතින් එයා සමාජීය උපහාසයට ලක් වෙනවා. එතුමා එක වතාවකට කිව්වා 2014 ළමයි 3 දෙනෙක් සහ වැඩිහිටියෝ දෙන්නෙක් ඉන්න පවුලකට ජීවත් වෙන්න රුපියල් 2500ක් ඇති කියලා. පුතේ 2014 මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක් පරදින්නත් ප්‍රධාන හේතුවක් වුණා මේ කිව්ව උම්මන්තක කතාව. මේ වගේ අයද ඉන්නේ කියලා. දැන් අපි අපේ දේශපාලනේ නෑ මස් කිව්වේ මේ පොදු දක්ෂ පුජ්‍යලෙක්. නමුත් ඒ කියපු කතාව. දැන් මම ඉකෝන් කරන ගුරුවරයෙක් වශයෙන් මට පුදුම විදිහට තඩවුණා ඔකට. කේන්ද ගියා. මේ කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඒක වෙලාවේදී හාමුදුරුවෝ මාත් එක්ක තරක කරන්නත් ආවා. නමත් නෝරියලි බීනන්ද කියලා හාමුදුරුවෝ 2500න් ජීවත් වෙන්න පුළුවන් කියලා. මාත් ප්‍රත්‍යක්ෂණයකනේ මරත් කේන්ද ගිහිලා මං කිව්වා ඔබ වහන්සේට පුළුවන්. පින්නපාත යනවා කැම ටික නිකන් හම්බ වෙනවා. නමුත් සාමාන්‍ය ගෘහයකට බෑ කියලා. උදාහරණ ඔබට කිව්වේ. ඒක මේ 2500 කිව්වේ යාගේ දුගී රේඛාව. නේද? දැන් මේ ගොඩාක් කතා කරා. ඒක දුප්පත්කමයි හිඟකමයි කියන්නේ පුතේ දෙකක්. දුප්පත්කම සහ හිඟකම කියන්නේ දෙකක්. දුප්පත්කම නැති කරන්න පුළුවන්. හිඟකම නැති කරන්න බෑ. අපි ඔය පස්සේ බලමු. අවසන් කරන්න මෙන්න අවසාන වාක්‍යය. හිඟකම කියන්නේ මොකක්ද? කිසියම් සමාජයක ජනතාවගේ සියලු වමනා සපුරා ගැනීම සඳහා එම අවස්ථාවේ සමාජයේ සතු සම්පත්වගේ ප්‍රමාණවත් නොවීම තමයි හිඟකම කියන්නේ. නේද? එතකොට හිඟකමත් එක්ක බැඳිච්ච කරුණු මොනවද? හිඟකම කියන්නේ පුතේ විශ්ව සාධාරණයි. විශ්ව සාධාරණයි. මොකයි පුතේ විශ්ව සාධාරණයි කියන්නේ මුළු ලෝකෙටම පොදුයි. දියුණු නොදියුණු සෑම සමාජයකට රහත් සහ සෝවන් නොවිච්ච සෑම සමාජයකටම හිඟකම තියෙනවා. නේද? සකු르දාගාමී කෙනෙකුට කේන්ති යනවා. සකු르දාගාමී කෙනෙකුට ලිංගික ආසාවන් පහළ වෙනවා. සකු르දාගාමී කෙනෙකුට එහෙම තියෙනවා. හරි? රහත් සහ සෝවන් වෙච්ච සමාජයක විතරයි මේක නැත්තේ. sorry රහත් සහ බුදු වෙච්ච කෙනෙකුට විතරයි මේක නැත්තේ. විශ්ව සාධාරණයි. දෙක හිඟකම කියන්නේ උවමනාවන්ට සාපේක්ෂයි. උවමනාවන්ට සාපේක්ෂයි. හිඟකම කියන්නේ දුප්පත්කම නෙමෙයි. ඊටාම වැදගත් වෙයි සංකල්ප තුන. හිඟකම කියන්නේ දුප්පත්කම නෙමෙයි. දුගී බව නොවේ. දුගී බව නෙවේ. හිඟකමක් නැති සමාජයක ආර්ථික ප්‍රශ්න නැහැ. මේ ගසේ බොහෝ පැන්දලන් තිබේ. නංගිටයි මටයි ඉර දෙකක් ඇති ගොත් ප්‍රශ්න නැහැනේ පුතේ. නේ ඔගේ අනිත් පැත්තේ හින්දානේ ප්‍රශ්නේ තිබෙන්නේ. හිඟකමක් නැතුව ඕන තරම් සම්පත් තියෙනවා නම් ඇරඩින්ගේ බුදුම පහන අපේ ගෙදර තියෙනවා නම් හිතන දේවල් අපර දෙනවා නම් කොයින්ද හිඟකමක් පුතේ. නේද? හරි. නේද? මේ බණ මං කියපු දේ තුන්වෙනි මතාවට කියලා ඉවරයක් කරනවා. ආය අහින්න මොකද හිඟකම කියන්නේ? යම් නිශ්චිත අවස්ථාවකදී සමාජයක ජීවත් වන ජනතාවගේ සීලුවමනා අවශ්‍යතා නෙවෙයි සීලුවමනා සපුරා ගැනීම සඳහා පවතින සම්පත්වගේ ප්‍රමාණවත් නොවීම. නේද? ඔව්. එතන හිඟකම කියන්නේ විශ්ව සාධාරණයි. දියුණු නොදියුණු හැම සමාජයකටම පොදුයි. හිඟකම කියන්නේ උවමනාවන්ට සාපේක්ෂයි. සම්පත් නැද්ද? තියෙනවා. නමුත් උවමනා ප්‍රමාණය ඊට වඩා වැඩි. අද මම මාසෙකට සෑහෙන මුදලක් උපයා ගන්නවා. නේද? කියන්න හොඳ නෑනේ. නමුත් මොකද කියන්නේ? උවමනා ප්‍රමාණය ඊට වඩා වැඩි. හිඟකම කියන්නේ දුප්පත්කම නෙමෙයි. සමන්ත ජයසූරිය දුප්පත් නෑ. බිල් ගේට්ස් දුප්පත් නෑ. සුපුනික් රත්න දුප්පත් නෑ. දිලංක ප්‍රවාසන කොහෙත්ම දුප්පත් නෑ. දිලංක කසුන් කොහොමද දුප්පත් නෑ නේද? හරි? නේද? මේ දිලංකට නැත්තේ මොනවද මේ ගුවන් යානයි නැව් විතරයි. හරි? නමුත් දිලංකකට තවත් මොනවද කියන්නේ? සබර ගන්න බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ බණ කට්ටිය මොකද කිව්වේ කියලා? මේ ටික පැහැදිලිනේ. රයිට්. අපි ටියුට් එක කියව ගමු. මම මේ දෙබස නම් කියවන්නේ නෑ. ඔබට පැහැදිලිනේ ඒක? පහළ වාක්‍ය කියවන්න. මිනිස් වමනා අසීමිත වන අතර සම්පත් සීමිත වේ. කොහෙද මම ඉන්නේ? පිටු අංක 15. කොහෙද? මෙන්න මේ ටියුට් එකේ. දැන් ගොඩක් දීලා තියෙනවනේ. වමනා අසීමිත වන අතර සම්පත් සීමිත වේ. සීමිත සම්පත් වල සාපේක්ෂව අසීමිත වුණා සපුරා ගැනීමට යෑමේදී හිඟකමක් ඇති වේ.
ඇයි මම වේගෙන් කිව්වේ? ඔබ මේක කියව ගත්තනේ. කිසියම් අවස්ථාවක මෙන්න මේක තමයි නිර්වචනය. මම හයිලයිට් කරලා තියෙන්නේ. මේ මෙතන හයිලයිට් කරලා තියෙන්නේ. සමාජයේ වෙසෙන ජනතාවගේ උවමනාවන් සපුරාලීම සඳහා එම අවස්ථාවේ සමාජයේ සතුව පවතින සම්පත් ප්‍රමාණවත් නොවීම ආර්ථික විද්‍යාවේ හිඟකම කියනවා. හිඟකම සෑම ආර්ථිකයකම පොදුවේ බලපාන කේන්ද්‍රීය ගැටලුවක් වෙනවා. ඊට පහලින් දෙන හිඟකම සාපේක්ෂ සංකල්පය. එනම් උවමනාවට සාපේක්ෂ සංකල්පය. හිඟකම දිනුකමට වඩා වෙනස් සංකල්පයක්. ඒක කියව ගන්න. බානේ හිඟකමක් ඇති වෙන පණ නගින්නේ මොකද්ද? පණ නගින්නේ සම්පත් සීමිත වීමයි උවමනා සීමිත වීමයි. බාන කියනවා. යම් දෙන ලද අවස්ථාවක මිනිසුන්ගේ උවමනා අසීමිත වීම. යම් දෙන ලද අවස්ථාවක උවමනා සපුරා ගැනීම සඳහා බාණ්ඩහසෙව නිෂ්පාදාගත හැකි සම්පත් ප්‍රමාණය සීමා වීම, සීමා සහිත වීම. ඔකේ තියෙන සීමා වීම කියලා. වෙන්න බල භාණ්ඩයක හිඟයක් පැවතීම සම්පත් හිඟකම නොව බාණ තොග වෙන්න බොලට ළඟා වීමේ ප්‍රමාද දෝෂයක් මත ඇතිවන්නකි. ඒක කියන්න දෙයක් නැහැනේ. ඒක පාට සමාජي හාල් හිඟ වෙනවා. ඒ කියන්නේ හිඟකමද? නෑ. තොගේ ඉන්න බැරි. ආපු නැති එක. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. පස්සේ බලමුකෝ අපි. වෙන්න බල තොග ළඟා වීමෙන් පසු එම තත්ත්වයෙන් මගහැරියයි. සම්පත් හිඟකම සරේ හිඟ සම්පත් යොදා නිපදවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වෙනවා. ඒවා සැපීම සීමා සහිතයි. ඉතා පිරිමැසුණු ලෙස සම්පත් භාවිත ගැනීම සම්පත් චාරයක් ලෙස උපයෝජනය කිරීමක් වන අතර ඌමනා අසීමිත වන තාක්කල් මේ ගැටලු විසඳ ගන්න බැරි වෙනවා. ඒ තියෙන්නේ. කියව ගත්තානේ. හරි. අවසන් කරන්න මම කියන මේ ඉතා වැදගත් හින්දා අපි යම් මේ පේපර් පොතට ගන්න මේක අතට ඉක්මන බලන්න මේ පේපර් පොතේ 19 වෙනි පිටුව. මේ පේපර් පොත මේකේ 19 වෙනි පිටුව. 19 වෙනි පිටුව බලන්න පුතේ. සම්පත් හිඟකම හඳුන්වන්න. හිඟකමක් පවතින විට අනිවාර්යයෙන්ම තෝරා ගැනීමක් සිදු කළ යුත්තේ ඇයිදයි පැහැදිලි කරන්න. ප්‍රශ්නයක් තියෙනව නේද? ඔව්. මොකක්ද දැන් අපි ලියන්නේ කොහොමද? බලන්න. සමහර දරුවෝ ඇති දැන් මේක YouTube එකෙනුත් බලනවා Zoom එකෙනුත් බලනවානේ. YouTube එකෙන් දැන් මේ පස්සේ බලනවානේ. ඒතර පුතේ ඒගොල්ලෝ ගාමේ ටියුටර් එක නැත්තම් ප්‍රශ්නේ අතින් ලියාගන්න. ටියුටර් එක ගත්තාම පස්සේ ලියාගමු. නේද? සම්පත් හිඟකම හඳුන්වන්න. හිඟකමක් පවතින විට අනිවාර්යයෙන්ම තෝරා ගැනීමක් සිදු කළ යුත්තේ ඇයිදයි පැහැදිලි කරන්න. දැන් ඉස්සෙල්ලාම ලියන්නේ මොකක් ගැනද? හිඟකම ගැන. හිඟකම. මොකද හිඟකම කියන්නේ? යම් නිශ්චිත අවස්ථාවකදී සමාජයක ජීවත් වන සියලු ජනතාවගේ උවමනා සපුරා ගැනීම සඳහා එම අවස්ථාවේ සමාජයේ සතු සම්පත්වගේ ප්‍රමාණවත් නොවීම. ඒක තමයි හිඟකම කියන්නේ. දැන් අපි හිතමු ඔය ප්‍රශ්නෙට ලකුණු 4ක් දෙනවා කියලා. ලකුණු 4ක් දෙනවා කියලා. දැන් ලකුණු ගාන කීයද? ලකුණු 4යි. කොහොමද පුතේ ඔක බෙදලා යන්නේ? මම තියාගන්න. ඒක අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලාම. හරි? මොකද කියන්නේ? කිසියම් හිඟකම කියන්නේ කිසියම් සමාජයක ජීවත් වන සියලු ජනතාවගේ උවමනා සපුරා ගැනීම සඳහා එම අවස්ථාවේ සමාජයේ සතු සම්පත්වගේ ප්‍රමාණවත් නොවීම. හරි? ඒක ලිව්වට හම්බෙන්නේ පුතේ ලකුණු 1යි. 1යි. අපි වෙනම ලියන්න ඕනේ. හිඟකම කියන්නේ මොකක්ද? විශ්ව සාධාරණ සංකල්පයක්. දියුණු නොදියුණු සෑම සමාජයකටම පොදුයි. හිඟකම කියන්නේ උවමනාවන්ට සාපේක්ෂ සංකල්පයක්. හිඟකම කියන්නේ දියුණුකමට වඩා වෙනස් සංකල්පයක්. ඔන්න ඔය කරුණු තුනෙන් දෙකක් වලීලා තිබුණොත් ලකුණු 1ක් හම්බ වෙනවා. ලකුණු 1ක් හම්බ වෙනවා. ලකුණු 1යි. ඒක ලියන්නම ඕනේ. හරි දැන් ලකුණු 4 බෙදලා යන හැටි කියන්නේ. ඊට පස්සේ කියනවා ඇයි තෝරා ගැනීමක් කරන්න වෙන්නේ? දැන් අපිට සීලූමනා සපුර ගන්න බෑනේ. ඇයි සම්පත් සීමිතයිනේ. අපි එක උමනාවක් තෝරා ගන්න ඕන, දෙකක් තෝරා ගන්න ඕන, උමනා කිහිපයක් තෝරා ගන්න ඕනේ. ඇයි තෝරා ගන්න ඕනේ?
එක ඌමනාවට සාපේක්ෂව සම්පත් හිඟින්දා. දෙක සම්පත්වල විවිධ ප්‍රයෝජන තියෙන හින්දා. එක මොකද සම්පත් සීමිත වීම. තෝරා ගැනීම කියන්නේ මොකක්ද? මේ පවතින සම්පත් භාවිතා කරලා කුමන ඌමනාව සපුරා ගන්නවාද කියලා තීරණය කිරීම. පවතින සම්පත් භාවිතා කරලා කුමන ඌමනාව සපුරා ගන්නවාද කියලා තීරණය කිරීම තමයි තෝරා ගැනීම කියන්නේ. මට මාසෙට වැටුපක් ලැබෙනවා. ඒ වැටුපෙන් මේ මාසෙ මගේ සීල ඌමනා සපුර ගන්න බෑ. ඌමනා කීපයක් තෝරා ගන්න ඕනේ. අන්න තීරණය කරන්න ඕනේ. තීරණය කිරීම තමයි තෝරා ගැනීම කියන්නේ. තෝරා ගැනීමක් ඇති වෙන්නේ මොකක්ින්දද? සම්පත් සීමිත වීමයි. ඌමනාවට සාපේක්ෂව සම්පත් සීමිත වීමයි. දෙක සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීමයි. එකම සම්පතේ තියෙන්නේ එක ප්‍රයෝජනයේද විවිධ ප්‍රයෝජනද? විවිධ ප්‍රයෝජනේ. දැන් මේ හිතන්නකො ඕගොල්ලන්ගේ කාලය කියන්නකො. කාලේ තියෙන එක ප්‍රයෝජනයේද විවිධ ප්‍රයෝජනද? විවිධ ප්‍රයෝජන තියෙනවා. ඕගොල්ලන්ගේ අම්මට තාත්තට අද දවසේ සමහරට වත්තේ දළු ටික කඩා ගන්න යන්න වෙනවා. නේද? නැත්තම් අපි කියමු වත්තේ රබර් කිටි කපා ගන්න යන්න වෙනවා. කඩේට යන්න වෙනවා. එහෙම නැත්තම් තමන් හරි ජොබ් එකක් කරන්න යන්න වෙනවා. ඌමනා ගොඩක් තියෙනවා. නමුත් මොකද වෙන්නේ? මේ මෙතන එකම මේ ශ්‍රමේ තියෙන එක ප්‍රයෝජනයේද විවිධ ප්‍රයෝජන. ඔබට අපි හිතමු මෙහෙම කියලා නගරයක කඩයක් තියෙනවා. ටවුම් එක කඩයක් තියෙනවා. ඒ කඩේ රෙදි කඩයක් කරන්න පුළුවන්, හෝටලයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් හાર્ඩ්වෙයාර් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් පොත් කඩයක් දාන්න පුළුවන්. විවිධ ප්‍රයෝජන තියෙනවා. ඉඩමක් කියන්නකෝ. අපි දරණීගල, ඇහැලියගොඩ, කොස්ගම්පැති ඉඩම් වල තේ, රබර්, පොල්, අන්නාසි එක එක දේවල් වවන්න පුළුවන්. විවිධ ප්‍රයෝජන තියෙනවා. ඒතර එකක් තෝරගන්න ඕනේ. එහෙනම් හිඟකමක් ඇති වෙන්න බලපාන හේතු දෙකක් තියෙනවා. තෝරා ගැනීමක් ඇති වෙන්න බලපාන හේතු දෙකක් තියෙනවා. එක තමා ඌමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමා සහිත වීම. ඒතර අනිවාර්යයෙන්ම මේ තියෙන සම්පත භාවිතා කරලා මොකද්ද කරන්න කියලා තෝරගන්න ඕනේ. දෙක සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම. සම්පත්වල විකල්ප ප්‍රයෝජන කිව්වේ එකම සම්පත භාවිතා කරලා විවිධ වුමනා සපුරා ගැනීමට තියෙන හැකියාව. එකම ඉඩම පාවිච්චි කරලා තේ, රබර්, පොල් වවන්න පුළුවන්. මොකද්ද වවන්න කියලා තීරණය කරන්න වෙනවා. විකල්ප ප්‍රයෝජන. පැහැදිලිව කියපු දෙය. මේකට ලකුණු 1යි, මේකට ලකුණු 1යි. පුතේ ඉස්සරලම උත්තර ලියදී බලන්නේ කොහොමද? පොත බලාගෙන ලියන්න. ඔය අධ්‍යාපන ක්‍රමයේ පොඩි නුහුරු ගතියක් තියෙනවා කට්ටියට. දැන් අපට අපේ ප්‍රොෆෙසර් අතපත්තු සර්, ඉස්සර තිලකරත්න සර්, මහාචාර්ය සිරිසෙන් තිලකරත්න සර්. එයා තමයි පේපර් එක හැදුවේ. පස්සේ දුව අතපත්තු සර්. දැන් හදන්නේ වෙනම මණ්ඩලයක්. අපට නිතරම කියන්නේ ඉස්සරලම උත්තර දින ළමයින්ට පොත බලන්න ලියන්න කියන්නේ. හරියට ලියන්න කියන්න. පස්සේ ළමයා පාඩම් කරන්නේ ඒකනේ. ඉතින් උත්තර ලියද්දි පොත නොබලා ලියන්න එපා. පස්සේ අපි හුරු වෙමු විභාගෙ කිට්ටු වෙනකොට විභාගෙට අවුරුද්දක් විතර තියලා පොත බලන්න නැතුව ලියන්න. දැන් මේ හදන්නේ නිවැරදි උත්තරයක් ලියවන්න. දැන් මේ හදන්නේ ළමයා උත්තර ලියන්න හුරු කරවන්න. අපි ඉස්සලම හිඟකම ලියමු. පෙරලා ගන්න 15 වෙනි පිටුවට ටියුට් එකේ. පෙරලා ගන්න. 15 වෙනි පිටුව. 15 නෙමෙයි. ඔව් 15 තමයි නේද? මොකද මානේ හිඟකම කියන්නේ ඉස්සලම ලියන්නේ හිඟකම කියන එක. මොකද හිඟකම කියන්නේ? යම් නිශ්චිත අවස්ථාවකදී සමාජයේ සීලූමනා සපුරා ගැනීම සඳහා එම අවස්ථාවේ සමාජයේ සතු සම්පත් වගේ ප්‍රමාණවත් නොවීමය. ටියුට් එක දිහා බලාගෙන පේපර් පොතේ උත්තර ලියනවා. මේ උත්තර ලියන්න. මෙතන ලියන්න. හිඟකම යනු මේකයි කියලා ලියන්න. යම් නිශ්චිත අවස්ථාවකදී සමාජයේ සියලු ජනතාවගේ උමනා සපුරා ගැනීම සඳහා එම අවස්ථාවේ සමාජයේ සතු සම්පත් වගේ ප්‍රමාණවත් නොවීම හිඟකම වේ. ලියන්න. ලියන්න. මාද කිව්වේ යම් නිශ්චිත අවස්ථාවකදී සමාජයේ වෙසෙන සියලු ජනතාවගේ සමාජයේ ජනතාවගේ සියලු වුණා සපුරා ගැනීම සඳහා අදාළ සමාජයේ සතු සම්පත් වගේ ප්‍රමාණවත් නොවීම හිඟකම වෙනවා. හරි නේද? හරි.
එතකොට වෙනම ලියන අපි පොයින්ට් වලින් ලියමු කරුණු වලින් ලියමු නේද හිඟකම අපි තර ලකුණක් දාලා නැත්නම් අංක 1 දාලා දෙනවා විශ්ව සාධාරණ සංකල්පයකි විශ්ව සාධාරණ සංකල්පයකි ලියන්න එනම් දියුණු නොදියුණු සෑම සමාජයකටම පොදුය දියුණු නොදියුණු සෑම එකටම ලියන්නේ දියුණු නොදියුණු සෑම සමාජයකටම පොදුය හරි නේද ආයි ලියන්න වෙන දාලා තර ලකුණක් දාලා නැත්නම් අංක 2 දාලා හිඟකම විශ්ව සාධාරණ සංකල්පයකි හිඟකම විශ්ව සාධාරණ සංකල්පයකි සරි ඒක ඉස්සෙල්ලා ලියුවා නේද හිඟකම ඌමනාවන්ට සාපේක්ෂ සංකල්පයකි මේ මොන හරි ගැටලුවක් ආව කතා කරන කට්ටිය හිඟකම ඌමනාවන්ට සාපේක්ෂ සංකල්පයකි පුතේ මයික් ඔන් කරලා නැති තියෙන්නේ හිඟකම ඌමනාවන්ට සාපේක්ෂ සංකල්පය 3 වෙනම දෙනවා හිඟකම යනු දුගී බවට වඩා වෙනස් සංකල්පයක් හිඟකම යනු දුගී බවට වඩා වෙනස් සංකල්පයක් දුගී බවට වඩා වෙනස් සංකල්පයක් ඔය ටික ලියනවා ඒ ලිව්වේ කවුරු ගැනද හිඟකම ගැන ඉතින් ඔක්කොම ලියන්න ඕනේ හිඟකම යනු දිල්ලුකමට වඩා වෙනස් සංකල්පයකි හරි නේද ඔව් ඊට පස්සේ ලියන්න දෙවෙනි කොටස මොකද ප්‍රශ්නේ තියෙන්නේ තෝරා ගැනීම සිදු කළ යුත්තේ ඒ දේ පැහැදිලි කරන්න. සෑම සමාජ වෙනම ලියන්න. සෑම සමාජයකටම තෝරා ගැනීමක් සිදු කිරීම සඳහා බලපාන හේතු දෙකකි. බලපාන හේතු දෙකකි. එක ලියන්න. උවමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිත වීම. උවමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිත වීම. දෙක සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම. සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම. එළියන එනම් එකම සම්පතේ විවිධ ප්‍රයෝජන පැවතීමය. එනම් එකම සම්පත භාවිතා කර විවිධ උවමනා සපුරාගත හැකි වීමය. එනම් එකම සම්පත භාවිතා කර විවිධ උවමනා සපුරාගත හැකි වීමය. ප්‍රශ්න දාලා තියෙනවද කවුරුත් නැහනේ. ප්‍රශ්න තියෙනවා නම් දාන්න පුතේ. එහිදී තෝරා ගැනීමක් සිදු කළ යුතුය. හරි මං ඊට ගොඩක් තියලා දෙනවා කට්ටියට. යටින් ඕනම් කවියකුත් ලියන්නේ. හරි. නේද? හරි. එක ලිව්වා. ඔන්න ඒ පොතේ තියෙන එක. දැන් ටියුට් එකට මෙන්නකෝ ඊගාවට ටියුට් එකෙත් මම ප්‍රශ්නයක් දාලා තියෙනවා. පිටු අංක 17. මේ සංකල්පය ඉගෙනුවට පස්සේ ඒක ආශ්‍රයෙන් පුළුවන් තරම් ප්‍රශ්න උත්තර අහන්න ඕනේ. හරි. පිටු අංක 17ට යන්නකෝ. නොදියුණු ශ්‍රී ලංකාවෙන් රටවලට සම්පත් හිඟකම කේන්ද්‍රීය ආර්ථික ගැටලුවක් වුවද දියුණු ඇමරිකාවට එවැනි සම්පත් හිඟකමක් නොමැත. ඔබ එකඟ වන්නේද පැහැදිලි කරන්න. දැන් මට උත්තර දෙන්න වෙනවා කට්ටිය. බෑ නතු කතා කරන්න. ප්‍රශ්නේ ආයි කියව ගන්න. කොහෙද දැන් අපි ඉන්නේ? මේ ටියුට් එකේ. පිටු අංක 17. අපි ටට්ටකල් පොත් මාරු වෙනවා. ඊගාව ටියුට් එකට යන්න වෙනවා අපට. නොදියුණු ශ්‍රී ලංකාවෙන් රටවල සම්පත් හිඟකම කේන්ද්‍රීය ආර්ථික ගැටලුවක් වුවද
දියුණු ඇමරිකාවට එම හිඟමක් නොමැත. ඔබ එකඟ වන්නේද? පැහැදිලි කරන්න. පැහැදිලි කරන්න. ඔව්. කොහොමද කියන්නේ? කතා අරුම්මාන කවුරු හරි? එකඟ වේද? මම නන්ටි කියන්නේ. හා? 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 කවුරුහරි පිළිුණා මේක මට කියන්න? බය වෙන්න එපා. කවුද ඉන්නේ? හා? මලින්ද? හරි කවන්නේ අහන්න හොඳ නැහැ ඉස්සෙල්ලාම දවසේ නේද මම ප්‍රශ්න අහනවා. උත්තර දෙන්න ඕනේ. මයික් ඔෆ් කරන්න එතකොට. හරි. මේ බලන්න. කොහොමද අග පැහැදිලි කරන්නේ අපි? එකඟ වේද නොවේද? එකඟ නොවේ. හරි දැන් මම ප්‍රශ්න නම ඉදිරියේදී නම කියලා ප්‍රශ්න අහන්න කියන්න උත්තර කියන්න කියන. බය වෙන්න එපා වෙලාවට කතා කරන්න පුතේ. ධන දෙය කියන්න. නේද? මේ පන්ති කාමරේ මේකෙදී ඔයගොල්ලෝ අපි විතරනේ ඉන්නේ. මම මේක YouTube එකට දානකොට මේ ප්‍රශ්න අහපුවා ඊගාවට ළමයි උත්තර දීපුවා මේ කට් කරලා දාන්නේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ Tamanට මේ ඒ තිබුණක් කමන්නේ නෑනේ. අපිනේ කතා කරන්නේ. මම නම් දකින්නේ ළමයේ කියන උත්තරේ වර්ධින්නම ඕනේ. වැරදුනහම තමයි ඒ දරුවා ඊගාව එක හරියට කියන්නේ. ඒ හින්දා උත්තරේ වැරදුනා කියලා බය වෙන්න එපා. ජීවිතේ පෞද්ගලිකව ඔබට තේරෙයි අනාගතේ. මට වැරදිච්ච දන් අනන්තයි. වැරදිච්ච තැන් තුලින් තමයි පුතේ අපි ශක්තියක් ගන්නෙ. ඒ හරිය තැන් වලට වඩා වැරදිච්ච තැන් හොඳයි. ඒක ආත්ම විශ්වාසයක් කරගන්න. හරි? හරි පැතින් දීමුකෝ. කොහොමද කියන්නේ? නොදියුණු ශ්‍රී ලංකාවට වඩා දියුණු ඇමරිකාව හිඟ කමක් නැහැ කියලා. අපි දින එකඟ නොවේ. ඉස්සල්ලාම ලියන්නේ එකඟ නොවේ. එකඟ නොවේ. ආලියන එකඟ නොවේ කියලා. එකඟ නොවේ. ඔව් අද දවසේම දැන් මේක ලියන්නේ. ඊට පස්සේ ලියන්නේ හිඟකම කියන්නේ මොකක්ද කියලා. දෙවෙනි ඡේදය ලියන්නේ හිඟ ලියන්න එපා. දෙවෙනි ඡේදයෙන් ලියන්නේ හිඟකම කියන්නේ මොකක්ද කියලා. ඇමරිකාවයි ශ්‍රී ලංකාවත් නෙමෙයි. දෙවෙනියට ලියන්නේ. තුන්වෙනියට ලියන්නේ මොකක්ද? ශ්‍රී ලංකාවයි ඇමරිකාවයි සංසන්දනය කරනවා. ශ්‍රී ලංකාව ඇමරිකාව සංසන්දනය කරනවා. මේ දෙකම එක වගේ රටවල් දෙකක් පුතේ. ඇමරිකාව වගේමයි ශ්‍රී ලංකාවත්. ජන වර්ග අනුව ගත්තත් දේශගුණික කාලගුණ තත්ත්වයන් අනුව ගත්තත් ඇමරිකාවට හා සමානයිලා. අර භූමි ප්‍රමාණය ගත්තාම පොඩි. නමුත් මෙහි තියෙන බොහොමයක් සම්පත් මෙහෙත් තියෙනවා. මේම රටවල් ලෝකේ නෑ. මේ රටවල් දෙකම එක වගේ රටවල් දෙකක් ඈ. ඔව් දැන් ඔබ අර අපේ මේ වර්තමානයේ අධ්‍යාපන ක්‍රමය තුල සහ ටීවී එකේ අනම්මනම් දෙන ආදර්ශات එක්ක ඔබ දැන් ශ්‍රී ලංකාව ගැන හිතන්නේ බොහොම පහත් විදිහට. ලංකාවේ දේශපාලන පරිපාලනය තුල පොඩි පොඩි අරුබුදු ටිකක් තියෙනවා. ඒවා හැදිලා එයි ඉදිරියේ. නේද? මේ එතකොට නැතුව ලංකාව කියන්නේ සම්පත් වලින් අනුන රටක්. ඉන්දියාව නිතරම ඉරිසියාවෙන් ඉන්න රටක්. අපි වගේ ඉන්දියාව ලොකු වුණාට සම්පත් වැඩි වෙලා නැහැ. හරි? පැතින් තියමුකෝ. ඒතර අපි කොහොමද ලියන්නේ? ඉස්සෙල්ලා එකඟ නොවේ. ඊළඟට ලියන්නේ හිඟකම කියන එක. මොකද්ද දැන් හිඟකම කියන්නේ? දැන් හිතලා කියන්න පුළුවන්. මොකද්ද හිඟකම කියන්නේ? යම් නිශ්චිත අවස්ථාවකදී සමාජයේ සීළු ජනතාවගේ උවමනා සපුරා ගැනීම සඳහා එම් මොහොතේ සමාජ සතු සම්පත් වගේ ප්‍රමාණවත් නොවීමය. තල්ලකුන් දාලා ලියනවා. හිඟකම විශ්ව සාධාරණ සංකල්පයක්. හිඟකම කියන්නේ උවමනාවට සාපේක්ෂ සංකල්පයක්. හිඟකම කියන්නේ දියුණුවකමට වඩා වෙනස් සංකල්පයක්. ඒ ටික ලියන්න ඉස්සෙල්ලා. ලියන්නේ ටික. අර පොත බලන්න හරි ලියන්න. ඊට පස්සේ සංසන්දනය කරනවා. හරි ඊට පස්සේ අපි කියනවා ලියන්න එපා දැම්ම. ඊට පස්සේ අපි කියනවා නොදියුණු ශ්‍රී ලංකාවට වඩා වැඩි සම්පත් වගයක් දියුණු ඇමරිකාවේ තියෙනවා. දැන් සමහර මොකද්ද ඇමරිකාවේ ප්‍රාන්ත තියෙනවා. එංගලන්තේ වගේ 8 ගුණයක් ලොකු ඒවා. හිතා ගන්නකො ඉතින් ඇමරිකාව ලොක්කම කොහොමද කියලා. ඇමරිකාවේ ප්‍රාන්ත 52ක්ද කොහෙද තියෙනවනේ. මට මතක නැහැ ඒක ප්‍රාන්ත 52ක්ද කොහෙද තියෙනවා. සමහර ප්‍රාන්ත තියෙනවා එංගලන්තේ වගේ 8 ගුණයක් විශාල ඒවා. ඒක ඇමරිකාව කියන රට හිතනකො සම්පත් වලින් 99නේ. නේද ලංකාව කියන්නේ මේ ඇමරිකාවේ ප්‍රාන්තයක සමාන වෙන්නේ නැහනේ. නේද? ඒත් පැතින් දීමුකෝ. මම කියන්න ආවේ නොදියුණු ශ්‍රී ලංකාවට වඩා දියුණු ඇමරිකාව තුළ තියෙන සම්පත් වගේ විශාලයි. නොදියුණු ශ්‍රී ලංකාවට වඩා වැඩි සම්පත් වගේක් දියුණු ඇමරිකාවේ තියෙනවා. නමුත් ඇමරිකානුවෝ
ඒ සම්පත් වලින් සපුරා ගැනීමට බලාපොරොත්තු වන ඌමනා ප්‍රමාණය ඊට වඩා වැඩි. ඇමරිකාවේ සම්පත් වැඩි වගේම මිනිස් ජනගහනයත් වැඩි. ඇමරිකානු ඒ සම්පත් වලින් සපුර ගන්න බලාපොරොත්තු වන ඌමනා ප්‍රමාණය ඊට වඩා වැඩි. එතන නොදියුණු ශ්‍රී ලංකාවට වගේම දියුණු ඇමරිකාවටත් ඌමනාවන්ට සාපේක්ෂ සම්පත් හිඟයි. මේක විශ්ව සාධාරණ ගැටලුවක්. මේක විශ්ව සාධාරණ ගැටලුවක්. අන්න එහෙම ලියන්න ඕනේ. දැන් ලියන්න පුළුවන් නේද? අවසාන ඡේදෙ මම දෙන්නම්. ඉස්සරහට එකඟ නොවේ. හිඟකම ලියන්න. හිඟකම ලියන්න. ඔය ලියන්න. මං කියන්නේ යම් නිශ්චිත අවස්ථාවකදී සමාජයේ සියලු ජනතාවගේ උමනා සපුරා ගැනීම සඳහා එම අවස්ථාවේ සමාජී සතු සම්පත් වගේ ප්‍රමාණවත් නොවීමය. යම් මොකද ලියපුතේ ඉස්සරහට එකඟ නොවේ. හිඟකම යනු යම් නිශ්චිත අවස්ථාවකදී සමාජයේ සියලු ජනතාවගේ උමනා සපුරා ගැනීම සඳහා එම අවස්ථාවේ සමාජීය සතු සම්පත් වගේ ප්‍රමාණවත් නොවීම හිඟකම වෙනවා. හිඟකම වේ. අර කරුණු 3-4 ලියන්න. වෙනම ලියන්නේ. හිඟකම උමනාවන්ට සාපේක්ෂ සංකල්පයක්. හිඟකම විශ්ව සාධාරණ දියුණු නොදියුණු සෑම සමාජයේ පොදු සංකල්පයක්. හිඟකම දිල්ලුකමට වඩා වෙනස් සංකල්පයක්. දිල්ලුකමට වඩා වෙනස් සංකල්පයක්. තවත් ඕන ලියන්න හිඟකමක් නැත්තම් ආර්ථික ප්‍රශ්න නැහැ කියලා. හරි. එමෙ ලිව්ව ප්‍රශ්නයක් නැහැ. හරිනේ වෙනම ලියන්න පුතේ. දැන් මගේ වාක්‍ය ටික මම දෙන්න. මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. නොදියුණු ශ්‍රී ලංකාවට වඩා නොදියුණු ශ්‍රී ලංකාවට වඩා වැඩි සම්පත් තොගයක් වැඩි සම්පත් තොගයක් දියුණු ඇමරිකාව සතුව පවතී. දියුණු ඇමරිකාව සතුව පවතී. නමුත් ඇමරිකානුවන් එම සම්පත් මගින් ඉක්මන ලියන්න සපුරා ගැනීමට බලාපොරොත්තු වන උවමනා ප්‍රමාණය සපුරා ගැනීමට බලාපොරොත්තු වන උවමනා ප්‍රමාණය අති විශාල වේ. සම්පත් වලට වඩා වැඩි වේ. ඒ අනුව නොදියුණු ශ්‍රී ලංකාවට වඩා නොදියුණු ශ්‍රී ලංකාවට වඩා ඇමරිකාවේ සම්පත් වැඩි වුවද ඔවුන්ටද නැත ඇමරිකානුවන්ටද සම්පත් හිඟකම පවතී. සම්පත් හිඟකම් පවතී. එය නැත්නම් හිඟකම එය නැත්නම් සම්පත් වල හිඟකම විශ්ව සාධාරණ සංකල්පයකි.
විශ්ව සාධාරණ සංකල්පයකි. මේ තියෙන්නේ පාස් පේපර් පොත. මම ඉස්සලා කිව්වනේ නේද? අපි පොත් තුනකින් තමයි මේ පාඩම් ටික යන්නේ. තව ප්‍රශ්න තියෙනවා. ඒතර යම් සංකල්පයක් උගන්වලා ඒ සංකල්පය ආශ්‍රිතව අහන්න තියෙන හැම පැත්තෙම ප්‍රශ්න අහලා තමයි ඊගාවකට යන්නේ. නේද? දැන් අපිට මේ එතකොට මේක සියලු ප්‍රශ්න දුරීභූත වෙනවනේ. නේද පුතේ? මේක බලන්න මේ ප්‍රශ්න අහලා තියෙන හිඟකම ගැන. ඔයගොල්ලෝ බලන්න කොහෙද තියෙන කියලා. 2014 තියෙනවා. ඊට පස්සෙත් තියෙනවා. බලන්නකෝ. 2014 මේ බලන්නකෝ. 8 වෙනි පිටුවට යන්න මේකේ. 8 වෙනි පිටුවේ උඩම තියෙනවා 2017 ප්‍රශ්නේ අංක 3. හිඟකම සංකල්පයේ නිෂ්පාදන හැකියාව වක්‍රයක් මගින් පැහැදිලි කරන්න කියලා. ඒක තවම අපට බෑ පුතේ. බැරි නිෂ්පාදන හැකියාව කෙනෙක් කරලා නැහැනේ අපි තවම. නේද? බලන්න ඔකේ තියෙන දිගටම හිඟකම කියන සංකල්පය අහලා. බලන්නකො මොකද කියන්නේ ඉස්සරහට යන්නකෝ. බලන්න 2014ට යන්නකෝ. 2014 අහනවා ලකුණු 12 වෙනි පිටුවේ. 12 වෙනි පිටුවේ. බලන්න හිඟකමත් නෙමෙයි ඒකෙත් කොටසක් ගැන අහන්නේ. තෝරා ගැනීමක් සමාජයක් සම විටම තෝරා ගැනීමේ ගැටලුවකට මුහුණ දෙන්නේ ඇයිද ඒ පැහැදිලි කරන්න කියලා. 2014 පේපරේ ගැන මම පස්සේ කතා කරන්න තියෙනවා. ඔක අර පොඩි විකෘතිතායති කරපු පේපරයක්. නමුත් මේ ප්‍රශ්නේ විකෘති නෑනේ. නේද? අපි පාඩමට අදාළ දේ විතරක් කියමු. සමාජයක් සම විටම තෝරා ගැනීමේ ගැටලුවට මුහුණ දෙන්නේ ඇයිද ඒ පැහැදිලි කරන්න. මේක මගේ ප්‍රශ්නයක්ද? නැහැ. විවාහ ප්‍රශ්නයක් 2014. ඇයි? මං කියා දුන්නා. තෝරා ගැනීම කියන්නේ මොකද්ද? ඉස්සලම ඒක ලියන්න ඕනේ. තෝරා ගැනීම. තෝරා ගැනීම කියන්නේ පවතින හිඟ සීමිත සම්පත් භාවිතා කරලා කුමන උවමනාව සපුරා ගන්නවාද කියලා තීරණය කිරීම තමයි තෝරා ගැනීම කියන්නේ. එදා ඒ අවුරුද්දේ මාකින් ස්කීම් එක හදපු හැටි පොඩි ගැටලුවක් තිබුණා. ඒකට නඩු හිටන් දැම්මා. ඒකට ලකුණු දුන්නේ පිළිවෙලේ පොඩි අවුලක් තිබුණා. ඒවා කියන්නේ ලොකු කතන්දර කියන්න වෙනවා. මම පස්සේ දවසක ඒවා පැහැදිලි කරන්නම්. 2003 ඉඳලා 2013 වෙනකන් ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ හැදුවේ ලංකාවේ කීර්තිමත් මහාචාර්යවරයා මහාචාර්ය ඩැනී අතපත්තුස බන්දුල ගුරුවර්ධන අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් ඉඳලා මේ කීර්තිමත් අපේ ඩැනී සර් අයින් කරලා 2014 දී පේපර් එක හදන දැම්මා ආධුනික මහාචාර්යවරයෙක්. එතුමා උත්තර හදනකොට පොඩි පොඩි විකෘතිතා ඇති වුණා. ඒතර ගැටලු තියෙන්නේ ප්‍රශ්න නෙමෙයි ලකුණු දීපු පිළිවෙලේ. ඒව අපට ඕනේ නෑ. ඔය පස්සේ කතා කරමු. අපට ඕනේ වෙනවා පස්සේ කතා කරමු ඒවා අපි. නමුත් දැන් ප්‍රශ්න දිහා බලන්නකෝ. එතකොට අපි දිනන තෝරා ගැනීම කියන්නේ මොකක්ද? තෝරා ගැනීම කියන්නේ කිසියම් සමාජයක මේවා හැලී ලියන්නේ ගොඩක්. සම්පත් සීමිතයි. ඌමනා අසීමිතයි. දැන් අපි කෙටින් කරනවා ඌමනාවට සාපේක්ෂව පවතින හිඟ සම්පත් භාවිතා කරලා කුමන ඌමනාව සපුරා ගන්නවද කියලා තීරණය කිරීම තමයි තෝරා ගැනීම කියන්නේ. හතරවෙනි වතාවට කියන්නේ අහින්ද. මොකද්ද? සමාජයක් සතුව ඌමනාවට සාපේක්ෂ හිඟ සම්පත් භාවිතා කරලා කුමන ඌමනාව සපුරා ගන්නවද කියලා තීරණය කිරීම තමයි තෝරා ගැනීම කියන්නේ. තෝරා ගැනීමක් ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එක ඌමනාවන්ට සාපේක්ෂ සම්පත්වල හිඟකම. හිඟකම. දෙක මං ඉස්සලා කිව්වේ සම්පත්වල විකල්ප රෝජන පැවතීම. නේද මං ඉස්සලා කිව්වනේ. ලියන කට ඉස්සලම තෝරා ගැනීම කියන්නේ මොකක්ද කියලා. ලියන තෝරා ගැනීම යනු මන් දෙන්න මෙහෙම ලියන්න. සමාජයක තෝරා ගැනීම යනු සමාජයක උවමනාවන්ට සාපේක්ෂව පවතින
හිඟ නැත්නම් සීමිත දෙකම ලියුවක් කමන්නේ. හිඟ සීමිත සම්පත් භාවිතා කර සම්පත් භාවිතා කර කුමන උවමනාව සපුරා ගන්නවාද යන්න කුමන උවමනාව සපුරා ගන්නවාද යන්න තීරණය කිරීමට අගලියන්න. කුමන උවමනාව සපුරා ගන්නවාද යන්න තීරණය කිරීමය. තෝරා ගැනීමක් ඇතිවීමට බලපාන හේතු දෙකකි. තෝරා ගැනීමක් ඇතිවීමට බලපාන හේතු දෙකකි. ලියන එක ලියන උවමනාවට සාපේක්ෂව සම්පත් සීමිත වීම. එක උවමනාවට සාපේක්ෂව සම්පත් සීමිත වීම. දෙක සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම. එහෙම ලිව්වම ඇති අය විශ්ල ගන්න ඕනේ නැහැ. විශ්ල ගන්න ඕනේ නැහැ. හරි. දැන් මේ පොතට මම අහපව වෙනවා. තව ප්‍රශ්න වගේක් කතා කරන්න තියෙනවා. අපි එකක් බලලා යන්කෝ. ඉක්මන බලන්න පුතේ 25 වෙනි පිටුවේ 2003 ප්‍රශ්නේ. දැන් ලියන්නේ නැහැ. ඔබට ලියන්න දෙන්නේ. මේ පේපර් පොතේ මේ පාස් පේපර් පොතේ 25 වෙනි පිටුවේ 2003 ප්‍රශ්නේ බලන්න. හිඟකම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? දැන් ඔය කියපු ටික. මේක ලිව්වා අපි ඉස්සල්ලා. ලිව්වා කියලා බලන්න එපා පුතේ ආයෙ ලියන්න කට්ටිය. දැන් මට මේක ගෙදරදී ලියලා ඔයගොල්ලෝ WhatsApp එකට දාන්න ඕන මගේ නම්බරේ තියෙනවනේ නේද? මගේ WhatsApp නම්බරේ ඔගේ තියෙනනේ WhatsApp group එකේ උත්තර ටික මෙන්න මම ලිව්වා කියලා දාන්න ඕනේ. හරි? මම බලනවා මේ අංකෙත් එක්ක අහුවෙන විදිහට දාලා තියෙන්න ඕනේ. කොහොමද? මේකත් එක්ක අහුවෙන විදිහට අනිවාර්යෙන් ලියන්න ඕනේ. නැත්නම් බලා ගන්නවා. හරි? මේ එක ලියන්න. හරි ලකුණක් දාගන්නකෝ. හරි නේද? මේ පොතට ආයිසරයක් අපි එනවා. දැන් පොඩක් පැත්තකින් තියන්න. ගන්න මේක. එතකොට වෙලාවත් යනවා නේද? ඔබ දැන් පැහැදිලිනේ මුලදී මම ගොඩාක් පැහැදිලි කළා. දැන් ඒක තමයි පුතේ ප්‍රධානම සංකල්පය. ආර්ථික විද්‍යාවේ මූලික පදනම තමයි හිඟකම කියන්නේ. ඕකෙන් ගොඩාක් ප්‍රශ්න අහනවා. අපි උත්තර දෙනකොට අපිට හැම පැත්තෙම උත්තර දෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මම නැවත කියනවා ඔයගොල්ලෝ ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න. මම ඒකට බොහොම සැදී පැහැදිලිනවා උත්තර දෙන්න. එක ළමයෙක් මම ඒක ඕනම් ළමයට දාන්න පුළුවන්. ඒ ළමයේ උත්තරේ ළමයෙක් මගෙන් අහලා තියෙනවා 75 සමානයි 25යි p. මේකේ p සමානයි 3 එන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයිනේ. මේක පොඩි ගණිතමය ප්‍රශ්නයක්. මේකට හදිස්සි වෙලා. ඒ වෙලාවේ ගුරුවරයෙක් වශයෙන් මම මේක මෝඩයා බූරුවා පිස්සා කියලා හරියන්නේ නැහනේ. මම යාට කෝල් එකක් අරන් ආවා. මොකද පුතේ උනේ? නෑ සර් හදිස්සියට දැම්ම මට ඒක අමතක වුණානේ කිව්වා. ඉතින් මම මේක නොසලකා හැරියේ නෑ. ඒක මට ප්‍රශ්නයක් නොවුනට ඒ දරුවට ප්‍රශ්නයක්. මගේ ජීවන අත්දැකීමක් කියනවා. උසස් පෙළ ආර්ථික විද්‍යා පන්තියකට මම ගිහිල්ලා එක සර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ පන්තියේ හිටිය ළමයි 20ක් විතර ළමයිත් අඩුයි. මට පොඩි ප්‍රශ්නයක් ආවා. මං සර්ගෙන් ඇහුවා ප්‍රශ්නේ. මේ ගෑල් ළමයි තින තැනක ඒ දවස්වල හරි ලැජ්ජයිනේ. සර් මට කිව්වා පඬිතුය නොවී හිටහන් කියලා. එදා මට මනසට හරියට වැදුනා ඒක. මම ඉන්ටර්වල් පැය 4ක් පන්තියේ තිබුණා. මං ඉන්ටර්වල් දෙකක් හිටියේ මම පන්තියෙන් ආවෙන්න. මට මේක කරන්න බෑ කියලා.
ඉතින් මම එදා ඒ ආපු මානසික පීඩනේ මට ගුරුවරයෙක් කෙනකම තිබුණා. ඇයි මට එහෙම කිව්වේ කියලා. ඒ ප්‍රශ්නේ ආර්ථික විද්‍යාත්මක ප්‍රශ්නයක්. සර් ගණන් ගත්තේ නෑ මම. එහෙම වෙන්න බෑ. ඕනම මෝඩ ප්‍රශ්නයක් වැදගත් ප්‍රශ්නයක් දැස ගුරුවරයා සලකන්න ඕනේ. ගුරුවරයාට ප්‍රශ්නයක් නොවුනට ළමයාට ප්‍රශ්නයක් ඒක. ඉතින් බය නැතුව ඕනම දෙයක් අහන්න. හරි? මේ ඕන වෙලාවක අහන්න. දැන් රැයට හරි මෙසේජ් එකක් දාලා තියන්න ඔයගොල්ලෝ පාඩම් කරන වෙලාවක මම උදේ අවදි වෙලා හරි උත්තර දෙනවා පුතේ. පැහැදිලි නේද කීපු දේ? හරි. එහෙනම් ප්‍රශ්න අහන්න කිසිසේත්ම බය වෙන්න එපා. හරි. පුතා එන්න 16 වෙනි පිටුවට. 16 වෙනි පිටුවට. සම්පත්වල හිඟකම සහ දිනුලුකම අතර වෙනස පැහැදිලි කරන්න. බාන හැම පැත්තෙම ගහනවා ප්‍රශ්නෙට. සම්පත්වල හිඟකම සහ දිනුලුකම අතර වෙනස පැහැදිලි කරන්න. දැන් ඉස්සලම ලියන්න ඕනේ හිඟකම කියන එක. කෙටියෙන් ලියමු. පස්සේ දිනුලුකම කියන එක ලියන්න ඕනේ. පස්සේ වෙනස්කම් ලියන්න ඕනේ. දැන් හිඟකම ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? යම් නිශ්චිත හිඟකම යනු යම් නිශ්චිත අවස්ථාවකදී සීල උමනා සපුරා ගැනීම සඳහා සම්පත් වගේ ප්‍රමාණවත් නොවීමය. මේ විශ්ව සාධාරණ සංකල්පයක්. උමනාවට සාපේක්ෂ සංකල්පයක්. ඒක ලියන්න. ටක් ගාලා ලියන්න. හිඟකම කියන එක ලියන්න. හිඟකම යනු යම් නිශ්චිත අවස්ථාවකදී සමාජයේ සීල මිනිස්සු උමනා සපුරා ගැනීම සඳහා අදාළ සමාජයේ සතු සම්පත් වගේ ප්‍රමාණවත් නොවීමය. අද ලියන 4 වෙනි වතාව. ටක් ගාලා ලියන්න. ලියන්න. හිඟකම යනු යම් නිශ්චිත අවස්ථාවකදී සමාජයේ සියලු මිනිස්සු වමනා සපුරා ගැනීම සඳහා ආදාළ අවස්ථාවේ සමාජයේ සතු සම්පත් වගේ ප්‍රමාණවත් නොවීමය. ඒකම ලියන්න. අයි වෙන් කරන්න ඕනේ නැහැ. මේ වමනාවන්ට සාපේක්ෂ සංකල්පයක් විශ්ව සාධාරණ සංකල්පයක්. හරිනේ? ඉක්මන් කරන්න තමයි භාගයක් වගේ අපිට තියෙන්නේ. ඊට පස්සේ යන පුතේ දිනුලුකම කියන්නේ මොකද්ද කියලා. දැන් අහින්නකෝ. දිනුලුකම කියන්නේ මොකද්ද? ලියන්න එපා. දිනුලුකම කියන්නේ දුගී රේඛාවට පහළින් සිටීම. දිනුලුකම කියලා කියන්නේ පුතේ දුගී රේඛාවට පහළින් සිටීම. කවුද දුගී රේඛාව කියන්නේ? දුගී රේඛාව කියන්නේ මොකක්ද? මූලික උවමනාවන්වත් මූලික අවශ්‍යතාවයන්වත් සපුරා ගැනීම සඳහා අවශ්‍ය කරන ආදායම් මට්ටම. ඒක කාලෙන් කාලට සමාජයෙන් සමාජයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. නේද? මම දැරණීගල හිටියා නම් මගේ ඊඩමේ පලාවර්ග තියෙනවා, වතුර ටික නොමිලේ ලැබෙනවා. නේද? දර්ලිපේ කෑමෝ යන්න පුළුවන්. එතන මට මූලික උවමනා සපුර ගන්න අවශ්‍ය කරන ආදායම් මට්ටමට වඩා මම දැන් ඉන්නේ පුවක් පිටියේ. ඒක වැඩි වෙනවා. එකම කාලෙක ප්‍රදේශය අනුව වෙනස් වෙනවා. නේද? කොළඹ හිටියා නම් තවත් එහාට යනවා. ඉතින් මම කියන්න ආපු දේ දුගී රේඛාව කියන්නේ කිසියම් සමාජයක මූලික උවමනාවන්වත් සපුර ගන්නවන කරන ආදායම් මට්ටම. ඊට වඩා පහළින් ඉන්නවා නම් එයාට ඒ උවමනා සපුර ගන්න බෑනේ. මම නැවත මතක් කරනවා කට්ටියට. අපි කියමුකෝ නූතන සමාජය තුළ මූලික උවමනා ටිකවත් සපුර ගන්න අඩුම ගානේ රුපියල් 40000ක් ඕන නම් 40000ක් ඕන නම් 40000 වඩා අඩුවෙන් ආදාය ලබන කට්ටියට ඒ උවමනා ටික සපුර ගන්න බෑනේ. ඒ අවශ්‍යතාවය සපුර ගන්න බෑනේ. දැන් ඒගොල්ලෝ දුගියෝ. නේද? එහෙනම් අපි කියන්නේ දුගී අපි ඉදිරියේ දිල්ලුකම කියලා වෙනම ටියුට් එකක් කරනවා. පිටු 25 30ක් තියෙන එක. ලෝකේ රටවල් එක සංසන්දනය කරනවා. හරි ඉතින් මම කියන්න අපිට මේ කෙටි වචනයක්. දිල්ලුකම කියන්නේ දුගී රේඛාවට පහළින් සිටීම. එනම් මූලික උවමනාවන් මූලික අවශ්‍යතාවයන්වත් සපුරා ගැනීමට ඇති නොහැකියාව. තමයි දිල්ලුකම කියන්නේ. වෙනම ලියන්න. දිල්ලුකම යනෝ දුගී රේඛාවට පහළින් සිටීමය. දුගී රේඛාවට පහළින් සිටීමය. දුගී රේඛාවට පහළින් සිටීමය. එනම් වචනේ හරියට කියන්න. එනම් මූලික අවශ්‍යතාවයන්වත් සපුරා ගැනීමට
සපුරා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබීමය. ප්‍රමාණවත් ආදායමක් නොලැබීමය. නොලැබීමය. හරි. මේ දෙකේ වෙනස්කම් මොනවද පුතේ? මම ලිවිය කතා කරන්නේ. එක පැත්තකින් ලියන්න දුගීකම. දිල්ලුකම. අනිත් පැත්තෙන් ලියන්න හිඟකම. 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 දෙපැත්තට ලියා ගන්න. දෙකයි වෙනස්කම් දෙකයි තුනයි ලියන්නේ අපි. හිඟකම දිල්ලුකම වෙනස්කම් ලියනවා. හරිනේ? පුතේ මේ අහයි ඉන්නකෝ. මේක විශ්ව සාධාරණයි. මේක විශ්ව සාධාරණයි. හිඟකම දියුණු නොදියුණු සෑම සමාජයකටම තියෙනවා. හොඳට අහගන්න. හැබැයි පුතේ දිල්ලුකම නොදියුණු රටවල විතරයි තියෙන්නේ. දිල්ලුකම තියෙන්නේ නොදියුණු රටවල විතරයි. දැන් ඇමරිකාවේ දිලින්දෝ නැහැ. ඕස්ට්‍රේලියාවේ දිලින්දෝ නැහැ. එංගලන්තයේ දිලින්දෝ නැහැ. මේක තියෙන්නේ දිල්ලු රටවල විතරයි. දැන් කැනඩාවේ එහෙම ආදායමක් නොලබන හැම කෙනාටම දුගී රේඛාව ඉක්මවලා යන මුදලක් කවුද රජයෙන් දෙනවා. දැන් අපේ රටවලත් රජයෙන් සල්ලි දෙනකොට ඒ Facebook වල ඉන්න ඔස්තාර්ලා කෑ ගහනවා. ඉතින් අපි ඒගොල්ලෝ කන කතා නොකරමු. නිතරම මේක හොඳ පැත්ත ගමුකෝ. එතන පුතේ රජයෙන් සල්ලි දෙන එක එහෙම වැරදි වැඩක් නෙමෙයි. දුප්පත් මිනිස්සුන්ට දෙන්න එපා. නේද? මේ මිනිස්සු පවුනේ මේ සමාජ ක්‍රමය තුල මේ සමාජ විෂමතා හන්දන වෙලා තියෙන්නේ. එතකොට මේ අහින්න කියපු දේ මම කතාවකින්ම කියන්නම්. මගේ යාළුවෙක් දිස්ත්‍රික්කයේ දෙවෙනියා වෙලා මාත් එක්ක එක බැජ් එකේ හිටියේ ජපුර කැම්පස් එකේ මම ඉකෝන් කරනකොට එතුමා accounting එයාසොටක accountancy කියලා ඩිග්‍රී එක කරලා ඩිග්‍රී කම්ප්ලීට් කරලා අන්තිම වරලත් ජනකාධිකාරීවරයෙක් වෙලා ඕස්ට්‍රේලියාවට ගියා. ඕස්ට්‍රේලියාවේ ගියේ නීති අනුකූලව. ගුවන්තොටුපළෙන් ඇතුළු වෙනකොට එයාට කාඩ් එකක් දීලා තියෙනවා. ඒතර එයා ඕස්ට්‍රේලියන් පුරවැසියෙක්. ඒ සමාගමෙන් මෙයා ගෙන්න ගත්තේ. මෙයා හොඳ වැඩකාරයෙක් හින්දා. එයාට මට මතක නෑ ගාන කීයද කියලා. ඒ දවස්වල දැන් අවුරුදු 10කට විතර කලින් එතුමාට කාඩ් එකක් දීලා තියෙනවා. ඒ කාඩ් එක දීලා තියෙනවා ඔබතුමා මේ රටේ රැකියාවක් ගන්නකම් ඔබතුමාට මේ කාඩ් එක භාවිතා කරලා අපි දල වශයෙන් ගානක් කියමුකෝ මට මතක නෑ ගාන කීයද කියලා. ඩොලර් 400ක් මාසෙට ගන්න පුළුවන්. ඒ කියන්නේ එතුමා අපේ යාළුවා ඕස්ට්‍රේලියාව ගිහිල්ලා ඒ මාසෙට සැරේ ගන්න පුළුවන්. ඒ කාඩ් එක මැෂින් එකට දැම්මොත් එහෙම අර පෙට් මැෂින් එකට දැම්මොත් එහෙම මාසෙට ඩොලර් 400ක් ගන්න පුළුවන්. ඇයි? සමහර විට ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ දුගී රේඛාව ඩොලර් 350 වෙන්න පුළුවන්. ඩොලර් 350 වෙන්න මම ආසන්න මං කියන සංඛ්‍යා 350 වෙන්න පුළුවන්. 400ක් දුන්නා. බලාපොරොත්තු මොකද්ද? එයාගේ මූලික වමන අවශ්‍යතාව ටික සපුරවන්න. එයා ඒ දවස්වල අපට කියනවා මාසේ ගෙවල් කුලී ගෙවලා වාහනයක් ලීස් කරලා ඒ ලීසින් එක ගෙවලා මාසෙට ට්‍රිප් දෙක තුනක් යන්නත් මේ සල්ලි ඇතිලු. මෙයා කරේ මාස 6ක් විතර ජොබ් එකක් ගන්න උත්සාහ කරනකොට ඕස්ට්‍රේලියාව ඇවිද්දා. ඒ කාලේ පුරාවට මෙයා ඩොලර් 400 ගණන් හම්බුණා. හැබැයි රැකියාව ලැබෙනවත් එක්කම අර තියෙන සිස්ටම් එකකින් මොකද එන්නේ මෙයාගේ මේ ආධාරය අයින් වෙනවා වැටුප ලැබෙනවා. ඒ මිනිස්සු කැමති නැහැ ආණ්ඩුවේ ආධාර මත ජීවත් වෙන්න. ඕස්ට්‍රේලියානෝ. ඒ මිනිස්සු කැමති මොකද්ද රස්සාවක් කරලා හම්බ කරගන්න. ඒතර පුතේ ආයි මෙයාගේ රස්සාව නැති වුණා කියමුකෝ. ස්වයංක්‍රීයව එයා සේවා වියුක්තිකයන්ගේ ලේඛනයට ඇතුළත් වෙනවා. සේවා වියුක්තික ලේඛනයට ඇතුළත් වෙනකොට ස්වයංක්‍රීයවම එයාට මේ දෙන සහන ආධාරය ඔටෝ ඇක්ටිව් වෙනවා. දැන් අපි කියමු මෙයා ගියේ ඒ කියන කම්පැනියට. ඒ කියන කම්පැනිට බැඳෙනවත් එක්කම අන්න ඒ කම්පැනි බැඳෙනවත් එක්ක මේ ආධාරයට ස්වයංක්‍රීයව කැපෙනවා. ඒ කියන කම්පැනි මේ අයින් කළොත් එහෙම ස්වයංක්‍රීයව මේක ඇක්ටිව් වෙනවා. ඉතින් එහෙම මුදලක් දෙනවා පුතේ. ඒතර ඒ රටවල දිරින්දෝ නැහැ. ඇමරිකාවේ දිරින්දෝ නැහැ. එංගලන්තේ ජීවත් වෙන්න බැරි හැම කෙනාටම මුදලක් ආණ්ඩුව ගන්න දෙනවා. දිරින්දෝ නැහැ රටවල. දෙන්නේ මේ සොච්චම් මුදලක් නෙමෙයි දුගී රේඛා ඉක්ම යන මුදලක්. එංගලන්තේ දුගී රේඛාව පවුන් 100යි කියන්න. පවුන් 100ක්වත් නැතන් ජීවත් වෙන්න බෑ. එහෙනම් පවුන් 100ක් ආදායම් උපයන්නේ නැති කට්ටියට පවුන් 150ක විතර මුදලක් දෙනවා. ආණ්ඩුව ගානේ. ඒතර දුගියෝ ඉන්නවද නැහැ.
එහෙනම් මේක විශ්ව සාධාරණයි. මේක නොදියුණු රටවල පමණක් සීමා වෙලා තියෙනවා. ලියන්න. විශ්ව සාධාරණයි නොදියුණු රටවල පමණක් සීමා වේ. විශ්ව සාධාරණයි නොදියුණු රටවලට පමණක් සීමා වේ. දෙක පුතේ මේක කවදාවත් තුරන් කරන්න බෑ. එහෙනම් සීලුම සමාජ මිනිස්සු රහත් වෙන්න ඕනේ. සීලුම සමාජ මිනිස්සු බුදුබව ලබන්න ඕනේ. ඒ උත්තරීතර වෘත්තියත් මේ ගත් එක සංසන්දනය කරන්න හොඳ නැහැ. නේද? රහත් සමාජ ක්‍රමෙ විතරයි හිඟකමක් නැත්තේ. නේද? බුදුවරේ පහළ වෙන්නේ නේද? සෑහෙන ඒ ගැන කියන්න ඕනේ නෑනේ. ඒතර මේ අහිනකො. එතන පුතේ මේක විශ්ව සාධාරණයි. මේක නොදිනු රටවලට පමණක් සීමා වෙනවා. මේක තුරන් කරන්න බෑ. කොච්චර සම්පත් වෙනවද හිඟකම කියන එක තියෙනවා. ආසාවන් තියෙනවනේ. තුරන් කළ නොහැක. හැබැයි පුතේ තුරන් කළ හැක මේක. මේක තුරන් කළ හැක. තුරන් කළ හැක. මට යගන්න බලන්න Facebook එකේ ලස්සන විස්තරයක් කරන ටැන්සානියාව ගැන. ටැන්සානියාවේ හිටියා ගෝත්‍ර දෙකක්. හුටු ගෝත්‍රිකයෝයි. ටුට්සි ගෝත්‍රිකයෝයි කියලා. මේ දෙගොල්ලෝ මරා ගන්නවා. එකාට එක මරා ගන්නවා. ජනගහනයෙන් 8ක් විතර හුටු හිටියේ. 92ක් මේගොල්ලෝ හිටියේ. අන්තිමට පුතේ රටේ ජනගහනයෙන් 70ක් දුප්පත් යමින් පෙළෙනවා. 70ක් දුප්පත් හිටියේ. ටැන්සානියාව පස්සේ මේ දෙගොල්ලෝ එකතු වෙලා අපි මරා ගන්න එක නතර කරමු කියලා. පච්චර ගත්ත රාජ්‍ය නායකයෙක්. ඒ රාජ්‍ය නායකයා පත් උනේ මේ ගෝත්‍රිකයෙන්. ඒතර ලංකාවේ වෙන කොහොමද වෙන්නේ කියලා. පත් වෙලා අද ටැන්සානියාව වේගෙන් සංවර්ධනය කරලා යනවා. අද ටැන්සානියාවේ එදා හිටි 70ක්. අද ඉන්නේ 30ක් විතර. 30ක් විතර වේගෙන් දිනුව කරා යනවා. ඒගොල්ලෝගේ ජාතිවාදයක් ආගමවාදයක් නැහැ. පුතේ රටක් දියුණු කරන්න නම් වචන තුනක් අයින් කරන්න ඕනේ. මොකද වචන තුන? රට, ජාතිය, ආගම. ඔය කියන වචන තුන ගැන කතා කරන්න හොඳ නැහැ. මිනිස්සු කතා කරන්න ඕනේ එක වචනයයි. ආර්ථිකය. මිනිස්සු උත්සාහ කරන්න ඕනේ රට රකින්නවත්, ජාතිය රකින්නවත්, ආගම රකින්නවත් නෙමෙයි ආර්ථිකය රකින්න. ආර්ථිකය රැකෙනකොට පුතේ රටක් රැකෙනවා, ජාතියක් රැකෙනවා, ආගමක් රැකෙනවා. මම නම් බණ කියනවා දැක්කේ එක හාමුදුරුවෝයි. දැන් ඔබ හිනහ වෙයි මට. අර මං නාඩගම්කාරයේද පිටගම්කාරයේද කතාවත් මත මතක නැහැ. ඒකින්න හාමුදුරුවෝ. රංගපාන නළුවා. ඒ අධ්‍යක්ෂකට බුදුබණ ගැන පොදු අවබෝධයක් තියෙනවා. එයා හාමුදුරුවමක් කියන නෙමෙයි බෞද්ධ දර්ශනයේ කවුරු නළුවෙක් හරි නිලියක් හරි දේශපාලනඥයෙක් හරි දෙනවනන්නේ වටින්නේ. එයා ඒක දෙනවා අපට. ඒක සිවුර දරාගෙන ඒ සිවුරට අවමානයක් කරන්නේ ඒ චර්තේ. ඒ නළුව ලස්සන එක දෙනවා. නේද? එතන පුතේ මත යන රට අවත කරන වචන තුනයි මොකද්ද? රට, ජාතිය, ආගම. අපි බලන්න ඕනේ මොකක්ද දිහාද? ආර්ථිකය දිහා. ආර්ථිකය ආරක්ෂා වුණොත් රටත් රැකෙනවා, ජාතිය රැකෙනවා, ආගම රැකෙනවා. නේද? හරි පැත්තකින් දීමුකෝ. එහෙනම් දිල්ලුකම තුරන් කරන්න පුළුවන්. මේ තුරන් කරලා තියෙන්නේ. දැන් ඔබ බලයි මේ මම මෙහෙම කියද්දි මම මහින්දවාදීද කියලා නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා රටේ බලයටපත් වෙනකොට 2006 මහින්ද මහත්තයා රටේ බයටපත් වෙන ලංකාවේ ජනගහනයෙන් 28ක් දුප්පත් මිනිස්සු. 4න් එකක් දුප්පත්තු හිටියේ. මහින්ද මහත්තයාගේ තිබුණ ණය ගත්තා. ඒ පැත්තේ පිස්සු කෙලිය වෙනම කතාවක්. මේ දුගී ජනතාවට හිතකර සංවර්ධනයක් මහින්ද රාජපක්ෂ අරන් ගියේ. ඒ වර්තමානයේ වගේ පිස්සු කෙලින්නේ නැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ අර ජනතාවාදී නායකයෙක්. ශ්‍රී ලංකාවේ ආගමක් ඕක. නේද? එතකොට පුතේ එතුමා මේ වර්තමානයේ වගේ නෙමෙයි පුතේ දුප්පත් මිනිස්සු ගැන ඉලක්ක කරන ගම සමග පිළිසඳරට ගියේ නෑ එයා. ඒක ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට දුන්නා. එයා කරේ රට සංවර්ධනය කරන්න වැඩ කරා. එයාට ලොකු අභියෝග තිබුණා. තියද්දිත් එයා දුප්පත්කම අඩු කරා 8%කට. මේ දුප්පත්කම තුරන් කරන්න පුළුවන්. නේද? එහෙනම් තුරන් කළ නොහැක, තුරන් කළ හැක. අලියන කට්ටිය. මම ගොඩාක් ඉස්සර කතා කරා. තුරන් කළ හැක, තුරන් කළ නොහැක. නේද? ටැන්සානියාවේ ශ්‍රී ලංකාවේ එහෙම වෙලා තියෙනවා. දැන් නම් දුප්පත්කම වැඩි වෙනවා. හරි පැතින් තියමුකෝ. මම දැන් මේ සංකල්ප ගොඩාක් පැහැදිලි කරලා පුතේ ඔයගොල්ලන්ට. දැන් ගැටලුවක් නෑ නේද? හරි. එහෙනම් දිල්ලුකම කියන්නේ දුගී රේඛාවට පහළින් සිටීම.
මූලික අවශ්‍යතාව උවමනා නෙමෙයි අවශ්‍යතාවයන්වත් සපුරා ගැනීමට ඇති නොහැකියාව. මේක අපි දන්නවනේ දැන් කතා කරලා ලියලා අපිට දැන් එපා වෙලානේ තියෙන්නේ මේක. නේද? දැන් ඒක හොඳටම පැහැදිලි. නේද බලන්න දැන් අද ගත්තේ හිඟකම කියන සංකල්පය. අරන් කතා කරා. ආර්ථික විද්‍යාවේ පදනම වෙන්නේ හිඟකම. ආර්ථික විද්‍යාව ගොඩනැගිලා තියෙන්නේ හිඟකමකින් සංකල්පය. මේක මෙගා පොයින්ට් එකක්. හරි? හරි පැහැදිලි නේද කීප දෙයක් කට්ටියට? එහෙනම් මම නැවතත් කියන මේ දැන් ඔබට පොඩි හරි අනවබෝධයක් ඇත්තේ. අවබෝධය අඩු ඇත්තේ දිනුකම ගැන. ගැටලුවක් නැහැ නේ. ආයෙ ගැටලුවක් කතා කරමු. දුගී රේඛාව කියන එක අපි කොහෙවත් ලිව්වේ නැහැ. අපි ඉදිරි ලියනවා ඒවා. පොත්වල තියෙනවා. හරි. බාන පුතේ. දාහත්වෙනි පිටුවේ එක්සෑම් ක්වෙස්චන් එකක් තියෙනවා 2012. ඉරි ගහන්නකො මේ ටියුට් එකේ. අපි ටියුට් එකේ තියෙන්නේ. විභාග ප්‍රශ්නයක් තියෙනවා 17 වෙනි පිටුවේ. හරි බලන්න උත්තරේ මොකද්ද කියලා. මේකට ප්‍රබල ප්‍රශ්නයක්. මේක එකපාරට වර්ධින්න පුළුවන්. සම්පත් හිඟකම පවත්න බව සරසුම් කරන එහෙම වචනයක් කතා කරලා පුතේ අංක 1 වගේ දෙයක්. නොදන්නේ වඩි ඉගන්න යන්න එපා නේද? එහෙම එකක් කතා කරේ නෑ. අංක 2. ඔව් වඩා නිවැරදි උත්තරේ මොකද්ද? අංක 2 නිකන් ළඟින් යනවා. ඒ ඉන්නේ මනමාලි නෙමෙයි මනමාලිගේ එහෙලි. ළඟින් යනවා. මනමාලිගේ එහෙලි වශයෙන් ආච්චි අම්මා කෙනෙක් තෝරගන්නේ නැහැ, අතේ තෝරගන්නේ නැහැ නේ. ආසන කෙනෙක්නේ තෝරගන්නේ. අපි මේ ඉරි ගහන්න ඕනේ මනමාලිගේ එහෙලිට නෙමෙයි මනමාලිට. කියන්නේ නියම උත්තරේට ඈ. අංක 3 නම් නෙමෙයි කියලා ඕන කෙනෙක් දන්නවනේ. දිරිඳුවගේ ජීවත් වෙන්න බෑනේ. උත්තරේ අංක 4. එනේ අංක 3ත් 5ත් ආසන්න උත්තරයක්. අංක 5ත් ළඟින් යනවා. ඔබ වගේ කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. අංක 4 උත්තරේ. හරි ඒක පැත්තකින් තියන්න. ඉතින් පුතේ මේ ආයි මේ පේපර් පොත ගන්න. මේ පේපර් පොතේ මේ තියෙන විභාග ප්‍රශ්න. ඉක්මන එන 16 වෙනි පිටුවට 16 වෙනි පිටුවේ 78 වෙනි ප්‍රශ්න කෙටි ප්‍රශ්න ඉරි ගහන්න. 78. බලමු පුතේ සම්පත් හිඟකම පිළිබඳ ප්‍රකාශ අතරින් වඩාත් නිවැරදි ප්‍රකාශය. බලන්න එක හරිද කියලා. ශ්‍රී ලංකාවේ වෙන සංවර්ධනය මෙමින් පවත්වන රටවලට හිඟකම් පිළිබඳ ගැටලු අදාළ වුවද ඇමරිකාවේ වෙන රටවලට හිඟකම ගැටලු අදාළ නොවේ. ඒක බොරුවක් නේ. හිඟකම කියන ගැටලුව මේ දෙකටම අදාළ වෙනවා. මේකෙන් අහන්නේ වඩාත් නිවැරදි. නිවැරදි ප්‍රකාශ තියෙනවා වඩාත් නිවැරදි එක අහන්නේ. නේද? මම මේ කීර එක අහගන්නකෝ. ඕගොල්ලන්ගේ අයියයි ඕගොල්ලන්ගේ කවුද බාප්පයි ඔයගොල්ලන්ගේ නැන්දයි පෙරලා ඔබෙන් අහන්න පුළුවන් ඔබ කාටද ආදරේ කියලා. ඔබ මේ ඔක්කොටම ආදරේ. වඩාත් ආදරේ අයියට. මේලා උත්තරේ අයියා. ඔතන දැම්මොත් එහෙම අම්මා ඇත්තටම අයියටත් ආදරේ. බාප්පට ආදරේ නැන්දට කොහොමත් ආදරේ. නේද? නමුත් වඩාත් ආදරේ මෙයාටනේ. නේද? ඊට පස්සේ උතන දැම්මොත් එහෙම තමන්ගේ නම මම කියලා. මම කියන්නේ ඔබ දැම්මොත් එහෙම වඩාත් මාදරේ ඔබටනේ අම්මටත් වඩා. නේද? එතකොට පුතේ උත්තරේ මේ ඔක්කොම උත්තර නිවැරදි වඩාත් නිවැරදි උත්තරය අහන්නේ. බලන්න එක වැරදි. දෙක බලන්න එක් සම්පතකට සාපේක්ෂව තව සම්පතක ඇති ප්‍රමාණවත් බව ඒක නෙමෙයි එහෙම කතා කරේ නෑනේ. හිඟකම යන දුගී භවයේ වන් ෂොට් වැරදි මේක. බලන්න 4යි 5යි ළඟින් යනවා. වඩා නිවැරදි උත්තරේ මොකද්ද පුතේ? පහ බලන්න ඕනෑම සම්පතක් අසීමිත වුණා සමග සැසඳීමේදී සාපේක්ෂ හිඟකමක් තියෙනවා. පොඩි අවුලක් තියෙනවා මෙතන. හේතුව ඔබ මෙතන පොඩි නොදැනුවත්කමක් තියෙනවා. සියලු සම්පත් හිඟ නැහැ. ස්වභාවික සම්පත් හිඟ නැහැ පුතේ. වාතය වගේ දේවල් දැන් ඉන්දියාවට නම් හිඟයි අපිට හිඟ නැහැ. නේද? උත්තරේ අංක 4. අංක 4. 68 වෙනි ප්‍රශ්නෙට යන්න. අර ඔබලා දෙන කාලේ මදි එකයි වෙලා තියෙන්නේ නේද? අපි ඉක්මන් කරන්න එපා. 68 වෙනි ප්‍රශ්නෙට යන්න. පිටු අංක 14. 68 වෙනි ප්‍රශ්නෙට යන්න. අපි ඉක්මනට ඉවර කරමු. ධනුෂ සර් කිව්වා හරියටම 10ට ඉවර කරන්න කියලා. එයාට කියන මම 10ට ඉවර කරා කියලා
දවසට හරි සැරයි. හවසට එහෙම ගොඩක් සැර වැඩි වෙනවා. බලන්නකෝ. ආර්ථික විද්‍යාවේ ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ඈ කීයද 68ද? ඔව් 68. 68ට උත්තරේ අංක 4. අංක 4. අංක 4. එතකොට මේකේ තව එහෙම ප්‍රශ්න තියෙනවා. හරි අපි තව එකක් කතා කරමු. පුතේ 57 වෙනි ප්‍රශ්නෙට යන්න. sorry 68ට උත්තරේ අංක කීයද පුතේ? 4. මේ නිෂ්පාදනය කරන්නේ කුමක්ද කොබමන්ද ඒවා නෙමෙයි ප්‍රශ්නේ හිඟකම. හිඟකමින්ද ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ. බාන පුතේ 60 අන්න එක පුළුවන් වෙන්න ඕනේ. 57 ඉරි ගහන කට්ටියකට මොකද කියන්නේ? අංක ඔව් අනිකයි උත්තර දාන්න පුතේ ඈ මං කියන්නේ කීයද 57 තේරීම පිළිබඳ ප්‍රශ්නය. තේරීම කියන ප්‍රශ්නේ තියෙන්නේ උවමනාවන්ට සාපේක්ෂව සම්පත් හිඟයි. සම්පත් වල විකල්ප ප්‍රයෝජන තියෙන හින්දා. ඔව් අංක 3 උත්තරේ. ඒක නම් ලේසි. අපි අවසන් කරන්නේ 26ට යන්. ඒකත් ඔක්කොම පුළුවන් වෙන්න ඕනේ. හරි උත්තරේ මොකද පුතේ? හිඟකම් පැනනගින්නේ සම්පත්වල මිනිස්සු මනා සපලා ගත නොහැකි. sorry හිඟකම් පිළිබඳ ප්‍රශ්නේ පැනනගින්නේ පවත්නා සම්පත් වලින් මිනිස්සු මනා සපලා දිය නොහැකි වෙන්නේ. උත්තරේ අංක 4. හරි මේ ඒක තමයි ආසන්න උත්තරේ වෙන්නේ. ඒක එක නෙමෙයිනේ මිශ්‍ර ආර්ථික එක නෙමෙයිනේ. දෙවෙනි එකත් වැරදිනේ. තුන්වෙනි එක කොහොමත් වැරදිනේ. මේක නම් ලේසි. මේක ඔක්කොම පුළුවන් වෙන්න ඕනේ. හරි බලන්නකො අද අපි හිඟකම වටේ කරකුනේ. ඔබට පැහැදිලි ඇති අපි හිඟකම කියන ප්‍රශ්නේ වටින එක මේ ඔක්කොම පාඩම් අරන් මේ උපනන්ද හාමුදුරුවෝ වගේ මේ බදාගත්තේ නෑ අපි. යම් සංකල්පයක් අරන් ඒක ආශ්‍රේ ප්‍රශ්න උත්තර කතා කරා නේද? එහෙනම් අදලා ඇති එතකොට අපි ලබන සතියේත් 8යි 10 වෙනකොට ඔබට මේ 8යි 10 දී ලොග් වෙලා ඉන්න. අද මම ඇවිල්ලා ටිකක් වෙලා හිටියා කට්ටිය මේකට මේ ලොග් වෙනකන්. එදා කට්ටිය ඉක්මනටම සම්බන්ධ වෙන්නේ. මොනවා හරි ප්‍රශ්න තිබේ නම් ඔබ දන්නවනේ මගේ දුරකථන අංකය 071 43 52 470. මේක තමයි මගේ සාමාන්‍ය දුරකථන අංකය. WhatsApp කතා කරනවා නම් මේකට දාන්න මේ තියෙන්නේ. ඔබ අපි group එකේ ඉන්නවනේ. නේද? ඒතර ඔය දෙකෙන් එකට කතා කරලා ප්‍රශ්න විසඳ කතා කරන්න ඈ. කතා නොකර ඉන්න එපා. 23 ළමයි තමයි කතා කරන්නේම නැත්තේ. ආධුනික හින්දා වෙන්න ඇති. නමුත් 22 ළමයි ඔය කාලෙවිදී හොඳට කතා බතා කරනවා. ප්‍රශ්න තියෙනවා නම් කතා කරලා විසඳ ගන්න ඈ. හරි. මම පුතේ ඔයගලන්ට ටියුට් තිබ්බේ නෑ. ගත්තේ අයට මේ දරුවනේ දැන් ටියුට් 4ක් දීලා තියෙනවා. ටියුට් 4 මේ දෙකයි මේකයි සිලබස් එකයි. මම සිලබස් එක මෙතන කරාවේ නෑ. ඒතර මේ ටියුට් 4 මොනවා හරි එකක් අඩුයි නම් ඇවිල්ලා ගන්න කට්ටිය. ශීර්ෂමන ආයතනයේ මම තියලා තියෙනවා ඈ. ඒ අරින්න අලුතෙන් මම ටියුට් තියලා නෑ. මේ ටියුට් එක ඉවර වුණාම ඊගා ටියුට් එක තියන්න. ලබන සති නෙමෙයි ඊගා සති මේක ඉවරයි නේද? ඊතර මම ටියුට් එක තියන්න. එහෙනම් සියලු දෙනාටම ආයිබෝ වේවා ජය වේවා ඈ.